සුබ දවසක්. හරි අද අපි මේ කතා කරන්නේ යාන්ත්‍ර විද්‍යාවේ භ්‍රමණ චලිතයේ අවසාන වීඩියෝ එක. හරිද මේක වැදගත් අපිට ගොඩක් විභාග ගණන් වලට සම්බන්ධ වෙනවා ළමයි මේකෙන්. මේ භ්‍රමණ චලිතයේ වැදගත්ම කොටස කෝණික ගම්මිතාවයේ සහ කෝණික ගම්මිතා සංසිති මූලධර්මය. හොඳයි අපි මීට කලින් වීඩියෝස් 3ක් කරා භ්‍රමණ චලිතේ. හරි මේ අවසාන වීඩියෝ එක. හොඳයි. දැන් ළමයි අපි මුලින්ම බලන්න ඕනේ මොකද්ද මේ කෝණික ගම්මිතාවය කියලා කියන්නේ නේ. කෝණික ගම්මිතාවය. එතකොට කෝණික දවල රේඛීය ගම්මිතාවය කියන එක දන්නවනේ. මොකක්ද ළමයි රේඛීය ගම්මිතාවය කියන්නේ? රේඛීය ගම්මිතාවය කියන්නේ මේ රේඛීය චලිතයේ දෙන වස්තුවක මේ ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය. නේ? ස්කන්ධය m මොහොතේ එම වස්තුවේ ප්‍රවේගයෙන් ගුණ කරාම එම වස්තුවේ රේඛීය ගම්මිතාවය එනවා. ඒක දෛශිකය ප්‍රවේගී දිශාවටමයි රේඛීය ගම්මිතාවේ දිශාව. ඒතකොට මම මේ කෝණික ගම්මිතාවේ හරි අපි දැන් භ්‍රමණ චලිතයේ දෙන වස්තු ගැන මේක කතා කරන්නේ. දැන් රේඛීය චලිතයේ අපි ගත්තොත් ස්කන්ධයේ m වන වස්තුවක් v ප්‍රවේගයෙන් යන මොහොතක මෙයාගේ රේඛීය ගම්මිතාවය නේ. අපි කැපිටල් P වලින් අංකණය කරනවා රේඛීය ගම්මිතාවය. අපි කරන්නේ මෙයාගේ ස්කන්ධයේ m මොහොතේ ප්‍රවේගයෙන් වැඩි කරනවා. නේ mv ගුණිතයෙන් එන්නේ රේඛීය ගම්මිතාවය. හරි විශාලත්වයක් වෙනවා දිශාව මෙන්න මේ ප්‍රවේගී දිශාවම තමයි රේඛීය ගම්මිතාවේ දෛශිකය. හරි ඒකද ගත්තොත් කිලෝග්‍රෑම් ස්කන්ධේ ප්‍රවේගය තප්පරයට මීටර. එතකොට මෙයාගේ ඒකක එන්නේ kg ms ඍණ එක. මේක ඔයගොල්ලන්ට මතක ඇති ලියුවේ හැකි නිව්ටන් තත්පර කියලා. මොකද මෙතන තව s ඍණ එකක් දාලා තව s එකක් දාන්න. හරි ඒක ගැටලා යනවනේ මේකම තමයි එන්නේ. s ඍණ එකේව දෙකක් එකතු වෙලා ඒක අපිට මෙතන kg ms ඍණ දෙක දෙස ගත්තොත් නිව්ටන් නේද? හරි මේක මතක ඇති ඔයගොල්ලන්ට අපි ගම්මිතාවේ කොටසේ කතා කරා ඒකත් එක්ක. හොඳයි. එතන මේක කතා කරන්නේ භ්‍රමණ චලිතය. මේ භ්‍රමණ චලිතයේ දෙන වස්තුනේ නේ ඌර්ධ චලිත, කෝණික චලිතනේ. ඔක්කොම ඌර්ධාකාර මාර්ගයක චලිත වෙන වස්තු. අපි ගත්තොත් මේ තියෙන්නේ වස්තුවක්. හරි ස්කන්ධයෙන්. හරි ලක්ෂීය ස්කන්ධයක්. හරි මොකක් හරි වස්තුවක්. හරි මෙයා මෙන්න මේ ලක්ෂ්‍ය වටා නැත්නම් මෙතන යන අක්ෂයක් වටා මෙයා භ්‍රමණ චලිතයේ යෙදෙනවා. හරි භ්‍රමණ චලිතයේ යෙදෙනවා. හරි එතකොට මෙයා භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවක්. හරිද මේ තියෙන යාගේ ගමන් මාර්ගය. හරි භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවක්. මේ වගේ යාගේ මේ අරේ අපි ගමුකෝ කේන්ද්‍රය හෝ නැත්නම් භ්‍රමණාක්ෂය මේ තියෙන්නේ. හරි භ්‍රමණාක්ෂය තියෙන්නේ මේ. එතකොට මේ භ්‍රමණාක්ෂය වටා මෙයා ඔහොම භ්‍රමණ චලිතයේ යෙදෙනවා. හරි භ්‍රමණ චලිතයේ යෙදෙනවා. එතකොට මේ වෙලාවේ භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවේ ස්කන්ධයෙන් අරය. හරි මේ තියෙන කේන්ද්‍රය නැත්නම් භ්‍රමණාක්ෂය. හරි භ්‍රමණාක්ෂයේ නම් වස්තුවට තියෙන දුර r අරයනේ. එතකොට මෙයාගේ මේ වෙලාවේ නේ ස්පර්ශීය ප්‍රවේගයක් තියෙනවා. v කෝණික ප්‍රවේගයක් තියෙනවානේ ඔමේගා. හරි කෝණික තරණයක් තියෙන්න පුළුවන්. මෙයා මත ව්‍යාවර්තයක් නේ බලපූර්ණ තියෙන්න පුළුවන්. හරි. ඒතර බලපූර්ණයක් තිබ්බොත් මෙයා එක්ක කෝණික තරණයකට ලක් වෙනවා. නේ එක්ක කෝණික ප්‍රවේගී යන පැත්තටම බලපූර්ණ එල්ල කරොත් නේ ව්‍යාවර්තයේ කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. කෝණික තරණය. යන පැත්තට ප්‍රතිවිරුද්ධව බලපූර්ණයක් එල්ල කරොත් බලය යොදලා බලපූර්ණ ඇති කරන්න පුළුවන් නේ. හරි බලපූර්ණ ප්‍රතිවිරුද්ධව තිබ්බොත් යන දිශාවට මෙයා කෝණික මන්දනයකට ලක් වෙනවා. හරි සංප්‍රයුක්ත බලපූර්ණයක් නැත්තම් සංප්‍රයුක්ත බලයක් නැත්තම් ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් හරි සංප්‍රයුක්ත බලපූර්ණයක් නැත්තම් මෙයා ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වෙන්න ඕනේ. නැත්තම් නිශ්චලව තියෙන්න ඕනේ නේ නිව්ටන්ගේ පළමු නියමය. ඒක නිව්ටන්ගේ නියම තමයි අපිට රේඛීය චලිතයකට දාන්න පුළුවන් භ්‍රමණ චලිතයකට දාන්න පුළුවන්. අර බලය වගේ ඉන්න එක්කෙනා රේඛීය චලිතෙදී භ්‍රමණ චලිතෙදී බලපූර්ණය වගේ ඉන්නේ. ව්‍යාවර්තයේ වගේ. ඒ අර සමරූපීතාව දකින්න නේ. හරි එකම රාශීන් තියෙන්නේ සංකේත වෙනස් වුණාට අර එකම රාශීන් අතර සමරූපීතාවයක් දකින්න. හරි කෝණික ප්‍රවේගී රේඛීය ප්‍රවේගී. කෝණික තරණය රේඛීය තරණය නේ. හරි කෝණික විස්ථාපනය රේඛීය විස්ථාපනය නේ. බලය බලපූර්ණය. ස්කන්ධය අවස්ථිති පූර්ණය. හරි වගේ මේ දෙකත් එක්ක සම්බන්ධයක් තියෙනවා. රේඛීය චලිතය සහ භ්‍රමණ චලිතය අතර කිසියම් සම්බන්ධයක් තියෙනවා. හරි මේ දෙක කියලා ගත්තට අපිට ඒකට සම්බන්ධ වෙලා තියෙන චලිත අවස්ථා දෙකක්. හොඳයි. දැන් මේ ළමයි දැන් මෙයාගේ මේ වෙලාවේ දැන් මෙයාගේ ගම්මිතාවයක් තියෙනවනේ නේ. මේ වෙලාවේ මෙයාගේ රේඛීය ගම්මිතාවය අපි ගත්තොත් මේ ස්කන්ධේ වතාවක් රේඛීය ප්‍රවේගය ගුණිතයෙන් එනවානේ. හරි. ඒත් මෙයාගේ රේඛීය ගම්මිතාවේ විශාලත්වය ගන්නවා නම් ස්කන්ධේ වතාවක් රේඛීය ප්‍රවේගය ගුණිතයෙන් එනවා. ඒ ළමයි මෙයාගේ කෝණික ගම්මිතාවය. දැන් මේක තමයි අර්ථ දැක්වීමක්. හරිද? භ්‍රමණ චලිතයේ දෙන වස්තුවක කෝණික ගම්මිතාවය. හරි තාමත් වැදගත්. කෝණික ගම්මිතාවය අපි කැපිටල් L වලින් අංකණය කරන්නේ. මේක අර්ථ දක්වන්නේ මෙහෙමයි ළමයි. මේ කෝණික ගම්මිතාවය කියන එක අර්ථ දක්වලා තියෙන්නේ. මේ ඔක්කොම අර්ථ දැක්වීමනේ. දැන් රේඛීය ගම්මිතාවේ අර්ථ දක්වලා තියෙන්නේ කොහොමද?
වස්තුවක ස්කන්ධය එම මොහොතේ රේඛීය ප්‍රවේගයෙන් වැඩි කරාම එයාගේ රේඛීය ගම්‍යතාවය එනවා කියලා අර්ථ දක්වලා තියෙන්නේ. ඒ වගේම අර්ථ දැක්වීම. හරි අර්ථ දැක්වීම අපිට සාධනය කරන්න බෑ. හරි අපි අර්ථ දැක්වීම පාවිච්චි කරලා වෙන වෙන දේවල් අපිට පෙන්වන්න පුළුවන්. දැන් මේ කෝණීය ගම්‍යතාවයත් ඒ වගේ අර්ථ දක්වලා තියෙන්නේ. හරි භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවක කිසියම් මොහොතක කෝණීය ගම්‍යතාවය කියලා කියන්නේ එම මොහොතේ වස්තුවේ රේඛීය ගම්‍යතාවයක් තියෙනවානේ. එම මොහොතේ වස්තුවේ රේඛීය ගම්‍යතාවයක් තියෙනවානේ. රේඛීය ගම්‍යතාවය වැඩි කරන්න ඕනේ ළමයි. එයා භ්‍රමණය, ඒ කියන්නේ එයා වෘත්ත චලිතයේ යෙදෙන වෘත්තපතේ අරින්. නේ භ්‍රමණ චලිතයේ යෙදෙන හරි භ්‍රමණ අරින්. ඒ කියන්නේ මෙයා කැරගෙන වෘත්තයේ නැත්නම් භ්‍රමණ චලිතයේ නේදෙන්නේ නේ. එයාගේ අරයක් තියෙනවනේ. හරි භ්‍රමණ අක්ෂයේ හරි කේන්ද්‍රේ ඉඳන් එයාට තියෙන දුර. අරය. හරි එයාගේ රේඛීය ගම්‍යතාවය. හරි රේඛීය ගම්‍යතාවය වැඩි කරන්න ඕනේ. හරිද? අරයෙන්. ඒ කියන්නේ භ්‍රමණ අක්ෂයේ ඉඳන් තියෙන දුරේ. හරි ඔක තමයි ළමයි කෝණීය ගම්‍යතාවය ගන්න විදිය. ඉතින් අපි රේඛීය ගම්‍යතාවයේ අංකණය කරන්නේ p වලින් අරය r වලින්. ඉතින් මේක තමයි අපේ සම්බන්ධේ. මේක ඉතින් අපිට ගන්න පුළුවන් l සමානයි. හරිද? p කියන්නේ ඕනනම් රේඛීය ගම්‍යතාවය ඕනනම් මෙයාගේ ස්කන්ධ වතාවක් ප්‍රවේගිනේ. හරි වතාවක් අරය. ඉතින් මේක තමයි සම්බන්ධේ. භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවක කෝණික ගම්‍යතාවය සඳහා සූත්‍රය රතු පැනෙන් කොටු කරගන්න. ඉතින් මේක තමයි දෛශිකය. රේඛීය ගම්‍යතාවයත් දෛශික, කෝණික ගම්‍යතාවයත් දෛශික. එයාගේ දිශාව ළමයි ගන්නෙ හරි සුරත් නීතියෙන්. ඔයගලන්ට මතකයි කෝණික ප්‍රවේගයේ කෝණික තරණය දිශා ගත්තෙත් එහෙමනේ. සුරත් නීතිය දාලා ගන්න. ඒ කියන්නේ අපි සුරත දකුණට අරගෙන හරි වස්තුව භ්‍රමණය වන පැත්තට මහපට ගිල්ල හැර ඉතිරි ඇඟිලි වක්ක කරන්න. මේ වස්තුව මෙහාට කරගෙනවා නම් හරි මෙහාට කරගෙනවා නම් කරන්න තියෙන්නේ මේ දකුණු අත අරගෙන වස්තුව කරගෙන පැත්තට මහපට ගිල්ල හැර ඉතිරි ඇඟිලි වක්ක කරාම මහපට ගිල්ලේ මූණ පැත්ත තියෙනවනේ. අන්න ඒ පැත්තට තමයි කෝණීය ගම්‍යතාවය නිරූපණය වෙන්නේ. අපි නිකන් සාමාන්‍ය කියන්නේ වාමාවර්ත දක්ෂිනාවර්ත කියන්නේ. ඒක නෙමෙයි හරිම විෂය. හරිද? දිශාව කියන හරිම විදිය තමයි සුරත් නීතිය. වස්තුව භ්‍රමණය වන පැත්තට මහපට ගිල්ල හැර ඉතිරි ඇඟිලි වක්ක කළ විට මහපට ගිල්ල යොමු වන දිශාවෙන් තමයි කෝණීය ගම්‍යතාවය දිශාව එන්නේ. දැන් මේ වෙලාවේ නම් බෝඩ් එකේ තලයට ලම්බකව බෝඩ් එකේ තලයෙන් ඉවතට. වස්තුව මේ පැත්තට භ්‍රමණය වුණා නම් දක්ෂිනාවර්ත උනේ. හරි එතකොට මෙහෙම දාන්න වෙන්නේ. වස්තුව කරගෙන මේ පැත්තට නම්. එතකොට මහපට ගිල්ල එන්නේ ඇතුළට. බෝඩ් එකේ තලයට ලම්බකව බෝඩ් එක තුලට තමයි කෝණීය ගම්‍යතාවයේ දිශාව එන්නේ. කෝණීය ගම්‍යතාවයේ දැන් දෛශිකයක් හරිනේ. කෝණීය ගම්‍යතාවයේ දෛශිකය ලියා ගන්න. ඒකක කෝණීය ගම්‍යතාවයේ ඒකක ගත්තොත් ස්කන්ධ කිලෝග්‍රෑම්, රේඛීය ප්‍රවේගය තප්පරයට මීටර, අරය මීටර. මොකද එන්නේ සාමාන්‍ය එකකේ kg mm වර්ග ස්ත්‍රිනේ. කෝණීය ගම්‍යතාවයේ දෛශිකයක් ඒකකයක් හරි. ඊට පස්සේ ළමයි දැන් අපිට කෝණීය ගම්‍යතාවයේ සඳහා මේක තමයි හරිම අර්ථ දැක්වීම. හරි ඔරිජිනල් අර්ථ දැක්වීම මේක. කෝණීය ගම්‍යතාවයේ හඳුන්වන්න කිව්වොත් නේ අර්ථ දක්වන්නේ කොහොමද කියලා අහුවොත් මොකද්ද කරන්නේ? භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවක එම මොහොතේ රේඛීය ගම්‍යතාවයක් තියෙනවනේ. ස්කන්ධේ වතාවක් රේඛීය ප්‍රවේගයේ ගුණිතයක් තියෙනවනේ. ඒකෙන් ඇති කරන ගූර්ණය කෝණීය ගම්‍යතාවයේ ගූර්ණය කියලා තමයි අපි මේ රේඛීය ගම්‍යතාවයේ ගූර්ණය. ඒ කියන්නේ රේඛීය ගම්‍යතාවය කියන්නේ එම් වතාවක් වීනේ. ඒකෙන් භ්‍රමණ ලක්ෂය වටා ඇති කරන ගූර්ණයක් තියෙනවනේ. මේ ගූර්ණය ගද්දී ඒ දෛශිකය අපි අරෙන් ගුණ කරන්න ඕනේ. නේ අරෙන්. ඒතර රේඛීය ගම්‍යතාවයේ වතාවක් අරෙන් තමයි කෝණීය ගම්‍යතාවය ලෙස අර්ථ දක්වන්නේ. හරිද? රේඛීය ගම්‍යතාවයෙන් ඇති කරන ගූර්ණය. හරි mv වතාවක් r සමානයි කෝණික ගම්‍යතාවයට. මේක ළමයි අපිට දැන් ඕනනම් අපි භ්‍රමණ චලිතයේදී කෝණික චලිතයේදී ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මෙන්න මේ කෝණික ප්‍රවේගය. ගියාගේ අවස්ථිති ගූර්ණයනේ. අන්න ඒ වගේ භෞතික රාශීන්නේ. අපිට පුළුවන් මෙන්න මේ සම්බන්ධේ මේ ඔමේගා සහ i ඇසුරින් ගන්න. දැන් අපි දන්නවනේ i සමානයි මොකද්ද? නේ භ්‍රමණ චලිතයේ දෙන වස්තුවක අවස්ථිති ගූර්ණය. මෙයා ලක්ෂී ස්කන්ධයක් නම් ස්කන්ධ වතාවක් අරේ වර්ගනේ. ලක්ෂී ස්කන්ධයක් නම්. තැටියක් වගේ ගත්තොත් නේ භාගයයි mv මේ භාගයයි mr වර්ගනේ. හරි තැටියක් ඊට පස්සේ අපි ගත්තොත් වලල්ලක් ගත්තත් mr වර්ග. හරි ඒ වගේ එක එක වස්තු අනුව අවස්ථිති ගූර්ණය සඳහා ප්‍රකාශන වෙනස් වෙනවා. හරි. දැන් මේ ලක්ෂී ස්කන්ධයක් ඉන්න අවස්ථිති ගූර්ණය mr වර්ග. ඊට පස්සේ කෝණික ප්‍රවේගයයි රේඛීය ප්‍රවේගයයි අතර සම්බන්ධය මොකද්ද? v සමානයි r ඔමේගා. මම මේ දෙක පාවිච්චි කරලා මෙන්න මේ සම්බන්ධය මම වෙනස් කරන්න හදන්නේ. කොහොමද දන්නවද? මෙතන m b ට දානවා r ඔමේගා. හරි r ඔමේගා. වතාවක් i r. හොඳට බලන්න මෙතන m හරිද?
එනවා r වතාවක් r වර්ග වතාවක් ඔමේගා. මෙතන බලන්න mr වර්ග කියන්නේ අවස්ථිති ගූර්ණයේ අර වස්තුවේ. මේ ලක්ෂී ස්කන්ධේ මේ වස්තුවේ භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවේ අවස්ථිති ගූර්ණය. වතාවක් ඔමේගා. ඔන්න තමයි ඊළඟ සම්බන්ධය. කෝණික ගම්‍යතාවය සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් දෙවෙනි සම්බන්ධය. මේ දෙකම ගණන් වල අපිට එකපාර ලියලා ආදේශ කරලා හදන්න පුළුවන්. රතු ගෑණි කොටු කරගන්න. එහෙනම් කෝණික ගම්‍යතාවය සඳහා ප්‍රධානම සම්බන්ධය මේක. මේ ගණන් හදද්දි මේකත් පාවිච්චි කරන්න වෙනවා මේකත් පාවිච්චි කරන්න වෙනවා. මොකෙන් හැදුවත් එකම උත්තරේ එන්නේ කෝණික ගම්‍යතාවයට. මේක දාලා හැදුවත් මේක දාලා හැදුවත්. ගාන දෙන දත්ත අනුව ගැළපෙන සූත්‍රය දාන්න. දැන් සමහර ගණන් වල කෝණික ප්‍රවේග අවස්ථිති ගූර්ණ දීලා කෝණික ගම්‍යතා සම්බන්ධ කරගන්න ගියොත් මේ සම්බන්ධ දාන්න. ස්කන්ධ ප්‍රවේග අරයන් දීලා නේ අපිට දුන්නොත් දත්ත වලට මේ සම්බන්ධය දාන්න. මොකෙන් හැදුවත් එකයි. හරි. ඒත් මෙහෙම ගත්තාම ළමයි අපිට කෝණික ගම්‍යතාවයෙන් තව ඒකකයක් ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද බලන්න. කෝණික ගම්‍යතාවයට තවත් ඒකකයක්. හරිද? මොකද අපි දැන් ගත්තා L සමානයි I ඔමේගා කියලා සම්බන්ධයක්. කෝණික ගම්‍යතාවයට. මෙහෙම ගත්තොත් ඒකක වලට බලන්න මොකක්ද එන්නේ? හරි අවස්ථිති ගූර්ණය කියන්නේ ස්කන්ධ වතාවක් දුරේ වර්ගය. ඒකකයේ kg m වර්ග. කෝණික ප්‍රවේගය තප්පරයට රේඩියන්. ඉතින් ඔතනින් ළමයි අපිට kg m වර්ග තප්පරයට රේඩියන් කියන ඒකකය දාන්නත් පුළුවන්. හරි කෝණික ගම්‍යතාවයට ඒකක දෙකක් තියෙනවා. මේ ඒකකයත් හරි මේ ඒකකයත් හරි. හරිද? ඒක හරියටම ළමයි තේරුම් ගන්න. හොඳයි. කෝණික ගම්‍යතාවේ මාන ගන්න කිව්වොත් නේ L වල මාන අපිට මේකෙන් ගන්න පුළුවන් ස්කන්ධේ මාන කැපිටල් M. හරිද? ප්‍රවේගී මාන LT ඍණ 1 වතාවක් R මාන L. මොකක්ද දෙන්නේ එතකොට? M L වර්ග T ඍණ 1. හරි දෛශිකයක් දිශාව ගන්නේ සුරත් නීතියෙන්. ඉතින් දැන් ඔයගලන්ට මෙතන තව මේ අනුරූපතාවයක් මම පෙන්නන්නම්. රේඛීය ගම්‍යතාවය සහ කෝණික ගම්‍යතාවය අතර සම්බන්ධය නිරූපණය කරද්දී. දැන් මතකද කෝණික ගම්‍යතාවය සඳහා අපි ගත්ත මෙන්න මේ සම්බන්ධය. නැත්නම් මේක. රේඛීය ගම්‍යතාවයට ගත්ත සම්බන්ධය මතකද? රේඛීය ගම්‍යතාවය කියන්නේ කැපිටල් P ස්කන්ධය වතාවක් රේඛීය ප්‍රවේගය. P සමානයි mv. හොඳ බලන්න කෝණික ගම්‍යතාවයට හරි මම මෙන්න මේ සම්බන්ධය පාවිච්චි කරොත් හොඳට බලන්න පේනවා ඔයගලන්ට I වතාවක් ඔමේගා. මොන බලන්න රේඛීය චලිතයේදී රේඛීය ගම්‍යතාවය වගේ ඉන්න එක්කෙනා තමයි කෝණික චලිතයේදී භ්‍රමණ චලිතයේදී කෝණික ගම්‍යතාවය වගේ ඉන්නේ නේ. මේ දෙක දකින්න අනුරූපතාවය තියෙනවා. රේඛීය චලිතයේ ස්කන්ධය වගේ ඉන්න එක්කෙනා භ්‍රමණ චලිතයේදී අවස්ථිති ගූර්ණය වගේ ඉන්නවා. මේක අපි කලින් ඉගෙන ගත්තා. රේඛීය චලිතයේ රේඛීය ප්‍රවේගය වගේ ඉන්න එක්කෙනා කෝණික චලිතයේදී කෝණික ප්‍රවේගය වගේ ඉන්නවා. ඔය ටික ඉතාමත් ළමයි වැදගත්. හරි. ඒ අනුරූපතාවයන් දකින්න. පැහැදිලිද? හරි. හොඳයි. දැන් අපිට මේකේ ගණන් කිහිපයකට හදන්න තියෙනවා මේ සාමාන්‍ය දේවල් එක්ක. හරි. ඊළඟට දැන් අපි එන්න හදන්නේ තමයි වැදගත් සම්බන්ධයකට. හරි මේ කෝණික ගම්‍යතාවය සහ රේඛීය ගම්‍යතාවයත් එක්ක. හරි. දැන් මේකේ ටියුට් එකේ පොඩි ප්‍රශ්න දාලා තිනවා. හරි ඕගොල්ලන්ට ඒවත් බැලුවේ හැකි. හරි ටියුට් එකේ ප්‍රශ්නාංක 1/4 නේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2ක් වන හරි බලන්න ස්කන්ධ කිලෝග්‍රෑම් 2ක් වන ඒකේ අහලා තිනවා හරි අරේ සෙන්ටිමීටර 20ක්ද ඝන සිලින්ඩරයක්. එහි අක්ෂය වටා තප්පරයට රේඩියන් 50ක කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වන විට එම අක්ෂය වටා එම මොහොතේ කෝණික ගම්‍යතාවය වන්නේ. ඉතින් මේ ඝන සිලින්ඩරයක් හරි භ්‍රමණය වෙනවා. හරි මෙන්න ඝන සිලින්ඩරය මෙයා තම අක්ෂය වටා භ්‍රමණය වෙනවා. භ්‍රමණය වන කෝණික ප්‍රවේගය. හරි තප්පරයට රේඩියන් 50යි. හරි ස්කන්ධ කිලෝග්‍රෑම් 2යි. මෙයාගේ ස්කන්ධේ හරි කිලෝග්‍රෑම් 2යි කෝණික ප්‍රවේගය ඔමේගා. තප්පරයට රේඩියන් 50ක කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වෙන්නේ නේ. හරි මෙයාගේ අහන්නේ කෝණික ගම්‍යතාවය. අරේ සෙන්ටිමීටර කීයද? හරි මෙයාගේ අරේ සෙන්ටිමීටර 20යි කියන්නේ මීටර 0.2යි මීටර වලින් දාගන්න වෙනවා. හරි මෙයා ඝන සිලින්ඩරයක් නෙන්නේ ඝන කියන්නේ ඝන සිලින්ඩරයක්. ඔව්. දැන් මෙයා අක්ෂය වටාම භ්‍රමණය වෙමින් ඉන්නවා මෙන්න මේ කෝණික ප්‍රවේගයෙන්. දැන් මෙම මොහොතේ කෝණික ගම්‍යතාවය අහනවා. ඉතින් අපිට මේ වෙලාවේ ඕන නම් I ඔමේගා දැම්ම හැකිනේ. හරි. I ඔමේගා වලින් හදන්න පුළුවන්. ඒතර I කියන්නේ මේ වෙලාවේ මෙයා භ්‍රමණ අක්ෂය මෙයාගේ අක්ෂය වටානේ භ්‍රමණය වෙන්නේ. ඒකට සාපේක්ෂව අවස්ථිති ගූර්ණය. ඝන සිලින්ඩරයක අවස්ථිති ගූර්ණය ඔයගොල්ලෝ දන්නවා භාගයයි mr වර්ග. ඉස්සෙල්ලා අවස්ථිති ගූර්ණය හොයාගන්න භාගයයි m කිලෝග්‍රෑම් 2යි අරය 0.2 වර්ගය.
දෙකට දෙක කැපිලා යනවා. මේ ඝන සිලින්ඩරයේ අවශ්‍ය දිගුරුම එනවා 0.04යි නේ kg m වර්ග. ඒක ආදේශ කරන්න 0.04 කෝණික ප්‍රවේගය 50යි. ඉතින් මෙතන කෙලින්ම 54ක් අතර 200යි. දශම ස්ථාන දෙකක් වෙන් කරාම මොකක්ද එන්නේ? හරි kg m වර්ග s ඍණ 1. හරි කෝණික ගම්‍යතාවය දිශාව ඉතින් අපිට සුරත් නීතියෙන් තමයි දැන් කරගෙන පැත්ත අනුව කියන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඊළඟට මේකේ ප්‍රශ්නාංක දෙකේ දී ඇති ස්කන්ධ දෙකෙන් සමන්විත පද්ධතියේ O හරහා දී ඇති අක්ෂයක් වටා කෝණික ගම්‍යතාවේ විශාලත්වය සහ දිශාව සොයන්න. දැන් එතන ළමයි අර යන දිශාවන් අංශු දෙකක් තියෙන්නේ. එකක් කිලෝග්‍රෑම් 2යි අනිත් එක කිලෝග්‍රෑම් 1යි. මේ යන ප්‍රවේග දීලා තියෙනවා. ඒ උඩින් බලන රූපයක් තියෙන්නේ. ඛණ්ඩාංක අක්ෂ පද්ධතියක් අනුබද්ධයෙන් තිබ්බට දැන් මේ වගේ මේ උඩින් බලන රූපයක් නේ x අක්ෂය y අක්ෂය. හරි. දැන් එක ස්කන්ධයක් කිලෝග්‍රෑම් 2නේ. මෙයා ලක්ෂී ස්කන්ධ කිලෝග්‍රෑම් 2 මේ වෙලාවේ මේ පැත්තට යනවා තප්පරයට මීටර 4ක ප්‍රවේගයෙන්. හරි. තප්පරයට මීටර 4ක ප්‍රවේගයෙන් යන්නේ. මෙන්න මේක තමයි O ලක්ෂණේ. මේ උඩින් බලන රූපයක්. හරි. තව ස්කන්ධයක් කිලෝග්‍රෑම් 1ක ස්කන්ධයක් තියෙනවා මෙතන. කිලෝග්‍රෑම් 1ක ස්කන්ධේ මේ පැත්තට යනවා තප්පරයට මීටර 1ක ප්‍රවේගයෙන්. තප්පරයට මීටර 1ක ප්‍රවේගයෙන් යනවා. මේ වෙලාවේ ළමයි අපෙන් අහනවා මේ O හරහා යන අක්ෂයක් අපි කියන්නේ O මේ කණ්ඩාංග තලයේ මේ උඩින් බලන රූපේ විදියනේ. මම මෙහෙම කූරක් බැස්සුවොත් නේ. හරි. මෙන්න අක්ෂය O හරහා O ලක්ෂයට කියන්නේ මේ තලයට ලම්බකව O හරහා යන අක්ෂයක් වටා. මෙයාගෙන් එන කෝණීය ගම්‍යතාවයයි මෙයාගෙන් එන කෝණීය ගම්‍යතාවයයි හොඳට බලන්න. හරි. ඔය දෙකේ සම්ප්‍රයුක්තය අහන්නේ. නිකන් මෙහෙම මම අක්ෂයක් මේකට හයි කරොත් O හරහා යන මට කියන්න මේ අක්ෂය වටා මේ ස්කන්ධයෙන් එන කෝණීය ගම්‍යතාවය කොහොමද ගන්නෙ? මේ වෙලාවේ රේඛී ගම්‍යතාවයක් තියෙනවනේ යන්නේ. හරි ස්කන්ධය වතාවක් ප්‍රවේගය. ඒකෙන් ඇති කරන ගූර්ණේ. කියන්නේ රේඛීය ගම්‍යතාවය වැඩි කරන්න මෙයාගේ රේඛීය ගම්‍යතාවයට තියෙන ලම්බ දුරින්. අර අරේ වගේ ඉන්නේ මේ වෙලාවේ ලම්බ දුර. ගූර්ණයක් නෙගන්නේ. හරි මෙතන ඔයගොල්ලන්ට දීලා තියෙනවා ඛණ්ඩාංක. හරි මෙතන 3 දීලා තියෙනවා. හරි මෙතනත් දීලා තියෙනවා 2. හරි මෙතන තියෙන අගය කීයද? ඍණ 2. මෙතන තියෙන අගයත් ඍණ 2. හරි. දැන් නිකන් බලන්න O වටා යන අක්ෂයක් වටා මෙයාගෙන් එන කෝණීය ගම්‍යතාවය. හරි. O වටා කෝණීය ගම්‍යතාවය අපි දක්ෂිනාවර්ත කෝණීය ගම්‍යතාව ධනයි කියලා ගන්න වෙනවා. දෛශිකනේ. වාමාවර්ත කෝණීය ගම්‍යතාව එතකොට ඍණයි කියලා ගන්න වෙනවා. දැන් මෙයාගෙන් එන ළමයි දක්ෂිනාවර්ත කෝණීය ගම්‍යතාවයක් නේ. එයාගේ රේඛීය ගම්‍යතාවය කීයද? ස්කන්ධ වතාවක් ප්‍රවේගය. හරි. එතකොට එයාගේ රේඛීය ගම්‍යතාවයේ දිශාව මෙන්න මෙහෙම තියෙන්නේ. ඒකෙන් මේ අක්ෂය වටා O හරහා යන අක්ෂයක් වටා ඇති කරන ගූර්ණය. රේඛීය ගම්‍යතාවයෙන් ඇති කරන ගූර්ණය. ඒක ලම්බ දුර වෙන්නේ ළමයි 3යි ඒකක. නේ? ඒකක 3යි. ලම්බ දුර රේඛීය ගම්‍යතාවයේ දෙවරක් 4 ඒකෙන් ඇති කරන ගූර්ණය. 3ෙන් වැඩි කරන්න ඕනේ. ඒක දක්ෂිනාවර්තයිනේ. මේ පැත්තෙන් තියෙන්නේ කෝණීය ගම්‍යතාවය. ඒ නිකන් කිව්වොත් දක්ෂිනාවර්තයි. ඇත්තටම කිව්වොත් නේ තලයට ලම්බකව තලයේ තුලට. මෙයාගෙන් බලන්න මේ. එයා යන්නේ මේ පැත්තට. මේ වෙලාවේ කෝණීය ගම්‍යතාවය යහන්නේ පද්ධතිය. ඒතර මෙයාගෙන් මේ අක්ෂය වටා ඇති කරන හරිද කෝණීය ගම්‍යතාවය ගද්දි මේකෙත් රේඛීය ගම්‍යතාවය ගන්න වෙනවා එක්වරක් එක. ඒකෙන් ඇති කරන හරිද ගූර්ණය. නේද? එයාගේ අපි ගත්තොත් රේඛීය ගම්‍යතාවය මෙහාට තියෙන්නේ. ඒකෙන් ඇති කරන ගූර්ණය මෙන්න දුර කීයද? ඒකක 2යි. නේ භ්‍රමණාක්ෂී නම් ඒකක 2ක දුරක් තියෙන අරයට. ඒත් ඒක හැබැයි වාමාවර්තයි. මේ පැත්තට මේ වෙලාවේ නිකන් මේ පැත්තට තියෙන්නේ. මේක තිබි මේ පැත්තට. ඒකින්ද ඍණ. දක්ෂිනාවර්තය ධන කියලා ගත්තොත් වාමාවර්ත කෝණීය ගම්‍යතාව ඍණ දෛශිකනේ. එක්වරක් එක තමයි රේඛීය ගම්‍යතාවය. වතාවක් අරේ දෙස ගන්න වෙන්නේ 2යි. නේ? එයාගේ දිශාවට තියෙන ලම්බ දුර භ්‍රමණ අක්ෂයේ ඉඳන් හරි භ්‍රමණ ලක්ෂයේ ඉඳන් හරි. ඉතින් මෙතන සුදු කරාම ළමයි ඕගොල්ලන්ට එනවා දෙවරක් 4 8යි 8 වරක් 3 24 ඍණ මෙතන 2යි. 22යි කියලා එන්නේ kg m වර්ග s ඍණ 1. ඔය වගේ ඉතාමත් වැදගත් මේ වගේ එක එක විදි වලට පද්ධතියක සම්පූර්ණ කෝණීය ගම්‍යතාවේ ගන්න පුළුවන්. හොඳයි. ළමයි ඊට පස්සේ ඊළඟ ගානේ ඔය වගේ එකක් තියෙනවා. ඒකේ හැබැයි ළමයි දැන් මෙහෙම ආනතව යන අවස්ථාවක් තියෙනවා. හිතන්න මේ වගේ ආනතව යන අවස්ථාවක් ගත්තොත් හරි. දැන් මේ තව අංශුවක් තියෙනවා. තව වස්තුවක්. හරි මොකක් හරි ස්කන්ධයක් අපි නිකන් හිතමු කිලෝග්‍රෑම් 4යි කියලා යාගේ. හරි ඊළඟ ගාන හදද්දී ඔහොම තියෙනවා එකක්. හරිද බලන්න. එයා හැබැයි යන්නේ මේ වගේ දිශාවකට. හරි එයාගේ දිශාව මෙන්න මේ වගේ. හරි එයාගේ දිශාව ප්‍රවේගය මොකක් හරි තප්පරයට මීටර 2යි කියලා හිතන්නකෝ. හරි එයාගේ දිශාව මෙතන අංශක 45කින් තියෙන්නේ. හරි තිරසත් එක්ක. අන්න ඒ වගේ වෙලාවක කරන්න වෙන්නේ විභේදනය කරගන්න.
දැන් මෙයාගේ රේඛීය ගම්මිතාවේ තියෙන ළමයි 4 වරක් 2 මේ පැත්තටනේ. හරි. එහෙම අරන් හදන්නත් පුළුවන්. එහෙම ගන්නවා නම් ඔයගොල්ලන්ට කරන්න වෙනවා මෙයාගේ මේ දිශාවට ලම්බ දුර ගන්න වෙනවා මෙතන ඉඳන් නේ ලම්බයක් ගහලා. හරි ලම්බයක් ගහලා ලම්බ දුර ගන්න වෙනවා. එහෙම ඊළඟ නැත්තම් නේ ලම්බයක් ගහලා ලම්බ දුර ගන්න අමාරුයි වගේ නම් කරන්න තියෙන්නේ මෙයාගේ රේඛීය ගම්මිතාවේ විභේදනය කරගන්න. දැන් මෙයාගේ රේඛීය ගම්මිතාවේ ඉන්නේ 4 වරක් 2 8යි නේ. මේ පැත්තට තියෙනවා 8ක රේඛීය ගම්මිතාවයක්. 4 වරක් 2. ඒක විභේදනය කරාම මේ පැත්තට එනවා සංරචකයක් රේඛීය ගම්මිතාවෙන් කීයක්ද? 8යි cos 45 නේ. හරි 8යි cos අංශක 45. මේ පැත්තට එන සංරචකය 8යි sin අංශක 45. ඊළඟ මෙයාගේ රේඛීය ගම්මිතාවය අපි කොටස් දෙකකට විභේදනය කරගත්තා. දැන් මේ දෙන්නම අරන් තමයි හදන්න වෙන්නේ. දැන් සම්පූර්ණ එක්කෙනාව සලකන්න ඕනේ නෑනේ. එයාගේ රේඛීය ගම්මිතාවය අපි කොටස් දෙකකට විභේදනය කරා. එතකොට මෙයාගෙන් එන එක බලන්න මේ සංරචකයෙන් 8යි කොටස් 8යි cos 45. හරි 8යි cos 45 වතාවක් ලම්බ දුර ලෙස ගන්න වෙන්නේ ඒකක 2යි නේ. ඒකෙන් එන්නේ මොන පැත්තටද? දක්ෂිනාවර්තව. දක්ෂිනාවර්තයෙන් ධන. හරි එතකොට එයාගෙන් එන එක ලියුව හැකින්නේ. මෙයාගෙන් එන්නේත් ඒකනේ. 8යි sin 45 වතාවක් එයාගේ භ්‍රමණාක්ෂ නම් එයාගේ දිශාවට ලම්බ දුර අරය ගන්න වෙන්නේ මේ ඒකක 2. හරි නේ. ඒකිනුත් එන්නේ හැබැයි දක්ෂිනාවර්තව. එතකොට මේකෙන් එන එකක් ලියන්න මේකෙන් එන එකක් ලියලා එකතු කරන්න තියෙන්නේ. හරි ඊළඟ ගන්න හදද්දී ඒක වැදගත්. හරි අනන්ත වෙන අවස්ථාවක් තිබ්බොත් විභේදනය කරලා රේඛීය ගම්මිතා විභේදනය කරලා ඒකෙන් එන වෙන කෝණීය ගම්මිතා ගත්තා නම් හරි දිශාව වැදගත්. දක්ෂිනාවර්ත කෝණීය ගම්මිතා ධන ලෙස ගත්තොත් වාමාවර්ත කෝණීය ගම්මිතා ඍණ ලෙස ගන්න වෙනවා. හරි කැමති පැත්තකට ධනයි කියලා ගන්න ගැටලුවක් නැහැ. හොඳයි. ඊට පස්සේ දැන් තව මේ ප්‍රශ්නාංක 4 තියෙනවා සමාන ස්කන්ධ දෙකක් සමාන වේග වලින් සමන්විත හරි මාර්ග දෙකක දෙපසට ගමන් කරයි. ඕනෑම ලක්ෂයක් වටා මෙම ස්කන්ධ දෙක සහිත පද්ධතියේ කෝණික ගම්මිතාවයේ MV නෝට් වතාවක් D බව පෙන්වන්න. හරි ඕනෑම ලක්ෂයක් වටා අපිට අරගෙන පෙන්වන්න කියලා කියන්නේ. දැන් ওই වෙලාවේ මෙන්න මෙහෙමයි තියෙන්නේ එක ස්කන්ධයක් ළමයි. හරි මේ පැත්තට යනවා මේ වෙලාවේ V නෝට් ප්‍රවේගයෙන්. අනිත් ස්කන්ධය සිම්පල් Mයි. එයත් මේ පැත්තට V නෝට් වේගයෙන්ම යනවා. හරි විශාලත්ව සමානයි. මේ දෙන්න අතර පරතරය D නේ දිශා දෙක අතර ලම්බ දුර D. හරි. එතකොට මේ වෙලාවේ අපිට කියන ඕනම ලක්ෂයක් වටා අපි කැමති ලක්ෂයක් මාක් කරගමු නේ. ඕනම ලක්ෂයක් වටා කෝණික ගම්මිතාවේ පද්ධතියේ MV නෝට් D බව පෙන්වන්න. හරි. මම මෙතන නිකන් ලක්ෂයක් මාක් කරගන්නම් O කියලා. අපි එතන ඉඳන් මෙයාට තියෙන දුර x කියලා ගමුකෝ මෙයාගේ රේඛීය ගම්මිතාවට තියෙන ලම්බ දුර. අර මෙයාගේ රේඛීය ගම්මිතාවට තියෙන දුර එතකොට මොකද වෙන්නේ? d ඍණ x වෙනවා. හරි. දැන් O වටාවම කෝණීය ගම්මිතා ලියන්න හදන්නේ LO දක්ෂිනාවර්තය ගන්න කියලා ගන්නම්කෝ. හරි. මට කියන්න උඩ ස්කන්ධෙන් එන රේඛීය ගම්මිතාවේ m වතාවක් V නෝට් ඒකෙන් ඇති කරන ගූර්ණය. රේඛීය ගම්මිතාවෙන් ඇති කරන ගූර්ණය. බල ගූර්ණයක් නෙමෙයි ඈ. මේ කියන්නේ ගූර්ණය කියන්නේ බල ගූර්ණ නෙමෙයි. රේඛීය ගම්මිතාවෙන් ඇති කරන ගූර්ණය. රේඛීය ගම්මිතාවේ වතාවක් භ්‍රමණාක්ෂී නම් භ්‍රමණ ලක්ෂී නම් දින දුර. එයාගේ දිශාවට නේ. හරි. ලම්බ දුර වගේ ගන්න. ඒක ගූර්ණයක් ලෙස නිකන් කියන්නේ. රේඛීය ගම්මිතාවෙන් ඇති කරන ගූර්ණය. බල ගූර්ණ නෙමෙයි ඈ. පටලවා ගන්න එපා. MV නෝට් වතාවක් D ඍණ x. MV නෝට් වතාවක් D ඍණ x දක්ෂිනාවර්තය. ඊට පස්සේ මෙයාගෙන් ඒකනුත් එන්නේ දක්ෂිනාවර්ත වුණාම මේ ඒකෙත් මෙහාට කරගෙන මේ වෙලාවේ නිකන් මෙහාට යනවා වගේ තියෙන්නේ. ඕවට එතකොට ඇති කරන රේඛීය ගම්මිතාවේ ගූර්ණේ රේඛීය ගම්මිතාවේ MV නෝට් ධනමයි එන්නේ එකම පැත්තට හින්දා MV නෝට්. හරි එකම පැත්තට කියන්නේ මේ දක්ෂිනාවර්තය. මේකත් දක්ෂිනාවර්තය. ඔයගොල්ලෝ කියන්නේ මෙහාට තමයි යන්නේ. හැබැයි දක්ෂිනාවර්තයි. ඕවට ගත්තාම හරිද? රේඛීය ගම්මිතාවේ මෙහාට තියෙන්නේ මෙයාගේ රේඛීය ගම්මිතාවේ මෙහාට තියෙන්නේ. ඒ දෙක දෙපැත්තට වුණාට කෝණික ගම්මිතා එකම පැත්තට එන්නේ. තේරුණාද මේ? දක්ෂිනාවර්තයි නෙමෙයි. MV නෝට් වතාවක් මෙහාට කැරගෙන හදන්න මේ වෙලාවේ. මේ මොහොතේ. හරි මෙයාගෙන් ගත්තත් මේක වටා කැරගෙන හදන්න මෙහාට. දක්ෂිනාවර්තයි. හරි MV නෝට් වතාවක් ලම්බ දුර x. මේක සුළු කරාම බලන්න MV නෝට් වතාවක් d ඍණ MV නෝට් වතාවක් x. ධන MV නෝට් වතාවක් x කැපිලා යනවා. එහෙනම් මොකක්ද MV නෝට් වතාවක් d. මේක තමයි ඕනම ලක්ෂයක් වටා ගත්තත් ඔය උත්තරෙමයි එන්නේ. හරි ඒ කියන්නේ එක අංශුවක රේඛීය ගම්මිතාවය වැඩි කරන්න ඕනේ ඒ දෙන්න අතර තියෙන ලම්බ දුරින්. හරි එක අංශුවක රේඛීය ගම්මිතාවේ දෙන්න අතර තියෙන ලම්බ දුරින් වැඩි කරා නම් හරි. හරි. ඔන්න පද්ධතියේ කෝණික ගම්මිතාවය. පැහැදිලිද?
හොඳයි. දැන් ඊට පස්සේ ළමයි අපි බලමු මේ ව්‍යාවර්තයේ සහ නේ දැන් මෙයාලා මත ක්‍රියාත්මක වන බලපූර්ණ තියෙනවනේ. ව්‍යාවර්තයේ සහ කෝණික ගම්මිතාවය අතර සම්බන්ධය. දැන් අපි කියන්නේ බලපූර්ණයත් එක්ක තියෙන සම්බන්ධය කෝණික ගම්මිතාවයත් එක්ක. දැන් රේඛීය චලිතයේ ඕගොල්ලන්ට මතකයි මෙන්න ස්කන්ධ වස්තුවේ ප්‍රවේගීරු රේඛීය චලිතයේ දෙන වස්තුවක. මෙයා මත අපි F බලයක් නේ t කාලයක් යනකම් ක්‍රියාත්මක කරා නම් සම්ප්‍රයුක්ත බලයේ ප්‍රවේගී p දක්වා වෙනස් වුණා. මතකද අපි මෙතන ලිව්වා ළමයි මෙයා මත ක්‍රියාත්මක වෙච්ච බලය සමානයි වස්තුවේ ගම්මිතාව වෙනස් වීමේ ශ්‍රීකතාවයට නේ. ඉතින් බලය සමානයි ඩෙල්ටා p යට ඩෙල්ටා t. ඩෙල්ටා p කියන්නේ පසු ගම්මිතාවෙන් පෙර ගම්මිතාව අඩු කරන්න ගම්මිතාව වෙනස රේඛීය ගම්මිතාව වෙනස බෙදීම කාලය. ඩෙල්ටා t කියන්නේ t. ඔය වගේම ළමයි දැන් කෝණික චලිතය නැත්නම් භ්‍රමණ චලිතයේ දෙන වස්තුවක් ගත්තොත් මෙන්න වස්තුව. හරි ස්කන්ධේ. හරි මේ වෙලාවේ ප්‍රවේගය මෙහාගේ ඔමේගා 1. රේඛීය ප්‍රවේගය v1. හරි අර එයා. මෙයා ඔහම භ්‍රමණ චලිතේ යන්නේ නේ. හරි t සමානයි බිඳුව මේ වෙලාවේ. මෙයා t කාලයක් යද්දි හරි මේ වගේ දැනකට ආව කියලා හිතන්නකෝ. හරි මෙච්චර කෝණයක් කැරකුණා t ට. හරි ඕ ලක්ෂ්‍ය වටා තමයි කැරකෙන්නේ. අර එයා. හරි මෙයාගේ ප්‍රවේගය කෝණික ප්‍රවේගය ඔමේගා 2 දක්වා වැඩි වුණා. ස්පර්ශී ප්‍රවේගය v2. හරි මේ වෙලාවේ වල පේනවා කෝණික තරණයක් තියෙනවානේ ඇල්ෆා. ඒ කියන්නේ අනිවාර්යෙන් මෙයා මත බල යොදලා බලපූර්ණයක් හදලා තියෙන්නේ. සම්ප්‍රයුක්ත බලපූර්ණ ටෝ. බලපූර්ණ ටෝ. හරි මම කලින් ඔප්පු කරලා පෙන්නවා. හරි දැන් මෙතන අපිට ළමයි දැම්ම හැකි නේද? කෝණික ගම්මිතාවය කියන්නේ හරි රේඛීය ගම්මිතාවයෙන් ඇති කරන පූර්ණේනේ. හරි ඊට පස්සේ දැන් අපිට නිකන් බලන්න මේ සම්බන්ධය. හරි මේ සම්බන්ධය ගත්තත් කමක් නැහැ. හරි මෙතන මම මේ බලය F සමානයි m ඍණ mu යට t නේ. මේක දෙපැත්තම ළමයි වැඩි කරනවා r ෙන්. මේ සමීකරණය මම දෙපැත්තම වැඩි කරනවා r ෙන්. බලන්න මොකක්ද දෙන්නේ කියලා. F වතාවක් r කියන්නේ මොකද්ද? ඊට මෙයා මතයේ දෙන බලය නේ බලය සම්ප්‍රයුක්ත බලය. හරි බලයක් යොදලා මෙයාව අපි කරකවනවා නේ කෝණික තරණයක් ඇති කරනවා කෝණික හරි මේ කියන්නේ මෙයා මත ව්‍යාවර්තයක් එල්ල කරලා තියෙන්නේ. බලය වතාවක් r ෙන් ඉන්නේ ව්‍යාවර්තය. අර මෙතන වරහන් ඉවත් කරාම mv වතාවක් r ඍණ mu වතාවක් r බෙදීම t. මොකද mv වතාවක් r කියන්නේ පසු කෝණීය ගම්මිතාවය. හරි නිකන් ඕනනම් i2 omega 2. හරි mu වතාවක් r කියන්නේ පෙර කෝණීය ගම්මිතාවය i1 omega 1 බෙදීම t. දැන් මේක නම් වෙලම i1 i2 වෙනස් වෙන්නේ නැහැ ඉතින් නේ. හරි i1 i2 සමානයි කියලා හිතන්නකෝ. මොනවා සාධාරණ උලිවොත් i2 omega 2 ඍණ i1 omega 1. මේ කෝණීය ගම්මිතාව වෙනස බෙදීම කාලය. දැන් රේඛීය චලිතයේදී බලය කියන්නේ රේඛීය ගම්මිතාව වෙනස බෙදීම කාලයනේ. භ්‍රමණ චලිතයේදී නැත්නම් කෝණික චලිතයේදී අපි ගන්නේ බලපූර්ණ නෙමෙයි. මේකේ බලය වගේ ඉන්න එක්කෙනා බලපූර්ණ වගේ ඉන්නවා. අර රේඛීය ගම්මිතාවය වගේ ඉන්න එක්කෙනා කෝණික ගම්මිතාවය වගේ ඉන්නවා. කාලය නම් වෙනස් වෙන්නේ නැහැ නේ. ඉතින් මෙතනින් අපිට ලියුව හැකි ළමයි කෝණික ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය සමානයි ව්‍යාවර්තයට නේ. දැන් මෙතන කෝණික ගම්මිතාව වෙනසක් නෙදී ඉන්නේ. ඒක අපි නිකන් ඕන ඩෙල්ටා L ලෙස ලියන්න පුළුවන්. හරි t කාලයේ ඩෙල්ටා t. ඉතින් මෙන්න මේක වැදගත් සම්බන්ධයක්. හරිද? දැන් අපි රේඛීය චලිතයේදී ලියන්නේ f සමානයි ඩෙල්ටා p යට ඩෙල්ටා t නේ. බලය සමානයි රේඛීය ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. හරිද? රේඛීය චලිතයේ තියෙන වස්තුවක් ගත්තාම රේඛීය ගම්මිතාව වෙනස් වීම ගත වෙච්ච කාලයෙන් බෙදුවාම එන්නේ බලය. හරි මෙහෙම ලිව්වත් එකයි මෙහෙම ලිව්වත් එකයි. භ්‍රමණ චලිතයේ තියෙන වස්තුවක් මත ක්‍රියාත්මක වන බල ගූර්ණය ව්‍යාවර්තය සමානයි එයාගේ කෝණික ගම්මිතාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. කෝණික ගම්මිතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. හරි. ඔක ඊටමත් වැදගත් සම්බන්ධයක්. ඒක පැහැදිලිද? මම මේකත් එක්ක පොරලා වෙන්නේ මේකයි. හරි. කෝණික ගම්මිතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය සමාන වෙනවා ළමයි වස්තුව මත ක්‍රියාත්මක වන ව්‍යාවර්තයට. හරි. ඊට පස්සේ ළමයි දැන් මේ භ්‍රමණ චලිතයේ දෙන වස්තුවක අපි කාලයත් එක්ක නේ කෝණික ගම්මිතාවය වෙනස් වීම පස්තාරගත කරමු. හරි කාලයත් එක්ක කෝණික ගම්මිතාවය. හරි kg m වර්ග s ඍණ 1 කාලයේ තත්පර. හරි මෙන්න වස්තුවක දැන් හිතන්න නිශ්චලතාවයෙන් පටන් අරන් එන්න කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. ඒකාකාරව. හරි එහෙනම් කෝණික ගම්මිතාවෙත් ඒකාකාරව වැඩි වෙනවා. හරි දෛශික මේවා. එතන නිකන් බලන්න මේ ප්‍රස්ථාරේ අනුක්‍රමණය ගත්තොත්. හරි මේ ප්‍රස්ථාරේ අනුක්‍රමණය ගත්තොත් y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනසනේ. හරි අනුක්‍රමණයෙන් එන්නේ මොකද්ද බලන්න?
අනුක්‍රමණය සමානයි y ඛණ්ඩාංක වෙනසක් කියන්නේ කෝණික ගම්‍යතා වෙනසක් ඩෙල්ටා L. x ඛණ්ඩාංක වෙනසක් කියන්නේ කාල වෙනසක් ඩෙල්ටා T. now y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. එහෙනම් මොකද ළමයි අනුක්‍රමණයෙන් එන්නේ? මේ වස්තුව මත ක්‍රියාත්මක වන බල ගූර්ණය. හරි? ව්‍යාවර්තයනේ. මේ අනුක්‍රමණය සමාන වෙනවා ව්‍යාවර්තයට. ඊට පස්සේ ළමයි කාලයයි ව්‍යාවර්තයයි. හරි? දැන් මේක ඔයගොල්ලන් නිකන් රේඛීය චලිතෙදි මතක ඇති. රේඛීය චලිතෙදි මොකක් වගේද? රේඛීය චලිතයේ දෙන වස්තුවක් ගත්තොත් එම වස්තුවේ ගම්‍යතාවය රේඛීය ගම්‍යතාවය. මේ බලන්න මේ රේඛීය ගම්‍යතාවය. හරි kg ස්කන්ධ වතාවක් ප්‍රවේගය. හරි කාලයත් එක්ක නේ. හරි රේඛීය චලිතයේ දෙන වස්තුවක් මත රේඛීය ගම්‍යතාවයේ වෙනස් වීම පස්තරගත කරොත්. ඒකේ අනුක්‍රමණික ආයම ගත්ත බලයෙන්නේ. හරි රේඛීය ගම්‍යතාවයේ වෙනස් වීම පස්තරගත කරාම මෙතන බලන්න y ඛණ්ඩාංක වෙනස ඩෙල්ටා p. රේඛීය ගම්‍යතාව වෙනසක් x ඛණ්ඩාංක වෙනස කාලය. ඩෙල්ටා p වෙදීම ඩෙල්ටා t කියන්නේ හරි මොකද්ද? රේඛීය ගම්‍යතාවයේ වෙනස් වීමේ ශ්‍රීකතාවය. ඒ කියන්නේ බලය. මේක රේඛීය චලිතෙදි මේක භ්‍රමණ චලිතෙදි. නැත්නම් කෝණික චලිතෙදි. රටා දකින්න. ඊට පස්සේ භ්‍රමණ චලිතෙදි කාලයත් එක්ක වස්තුව මත ක්‍රියාත්මක වන බල පූර්ණය. අන්න බලන්න. කාලයත් එක්ක බල පූර්ණය ටෝ නිව්ටන් මීටර. වෙනස් වීම අපි පස්තරගත කරොත්. හරි? වෙනස් වීම පස්තරගත කරොත් ළමයි මේකේ අපි ගන්න වර්ගඵලය. හරි? මේකේ වර්ගඵලයෙන් මොකක්ද දෙන්නේ බලන්න. මේකේ වර්ගඵලය ගත්තොත් අපි දන්නවා සාමාන්‍යයෙන් නේ මේ අක්ෂ දෙකේ එකකට අපි සාමාන්‍යයෙන් පස්තරයක වර්ගඵලයෙන් එන භෞතික රාශිය හඳුනා ගද්දී කරන්නේ අක්ෂ දෙකේ ඒක ගුණ කරලා බලනවා නේ. ඔය වගේම ඔයගොල්ලන්ට මතක ඇති මම මේක එන එක කියන්නම්. දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. රේඛීය චලිතෙදි මතකද ඔය වගේම තිබ්බ නේද බලය සහ කාලය අතර. බලයේ කාලයේදී පස්තරයේ වර්ගඵලයෙන් ලැබෙන භෞතික රාශිය මොකද්ද? මේකේ වර්ගඵලයෙන් එන්නේ මොකද්ද? ඕනම පස්තරයක ළමයි වර්ගඵලයෙන් එන භෞතික රාශිය හඳුනා ගද්දී ඒ අක්ෂ දෙකේ ඒකක ගුණ කරන්න. නිව්ටන් තප්පර. මොකද්ද? බලය සහ කාලයත් එක්ක ඇති පස්තරේ වර්ගඵලයෙන් එන්නේ රේඛීය ගම්‍යතාවයනේ. වස්තු විසිදු වෙච්ච ගම්‍යතා වෙනස. හරි ගම්‍යතා වෙනස. ගම්‍යතා වෙනස අපි මේවා ගණන් හදද්දී පාවිච්චි කරලා දිනවා. හරි ගම්‍යතා වෙනස තමයි මේ පස්තරයෙන් එන්නේ. මේකෙත් මතකයි කාලාක්ෂයෙන් උඩ වර්ගඵල ධන ලෙසක්. කාලාක්ෂයෙන් යට වර්ගඵල ඍණ ලෙසක් ගත්තා. දෛශිකනේ. මෙතනත් එහෙමයි. එහෙනම් මොකක්ද ළමයි මෙතන එන්නේ? හරි බලය සහ කාලය අතර ඇති පස්තරේ වර්ගඵලයෙන් එන්නේ රේඛීය ගම්‍යතා වෙනස නම්. හරි ව්‍යාවර්තය සහ කාලය අතර ඇති පස්තරේ වර්ගඵලයෙන් එන්නේ හරි කෝණික ගම්‍යතා වෙනස. හරි මේකේ වර්ගඵලයෙන් එන්නේ වස්තු විසිදු වෙච්ච කෝණික ගම්‍යතා වෙනස. හරි දැන් මේක අපි පාවිච්චි කරන්නේ භ්‍රමණ චලිතයේ දෙන වස්තුවක් සඳහා. කාලයයි වස්තුව මත ක්‍රියාත්මක වන ව්‍යාවර්තය. විචලනයේ හස්තාරයකින් දුන්නා නම් ඒකේ වර්ගඵලයෙන් අපිට ගත හැකි එම කාලපාන්තරය තුල වස්තු විසිදු වෙච්ච කෝණික ගම්‍යතා වෙනස. මේක අපි දාන්නේ රේඛීය චලිතයේ දෙන වස්තුවක් මත ක්‍රියාත්මක වන බලය නේ. කාලයත් එක්ක වෙනස් වීම දුන්නොත් මේකේ වර්ගඵලයෙන් එන්නේ එම කාලපාන්තරය තුල වස්තු විසිදු වෙච්ච රේඛීය ගම්‍යතා වෙනස. මේකෙත් ළමයි කාලාක්ෂයෙන් යට වර්ගඵලයක් ආවොත් නේ. ඒ වර්ගඵල අපි ඍණ ලෙස ගන්න. හරි මේව ධන මේ යට ඒවා ඍණ. හරි මේකෙත් ඒ වගේ අපි ගත්තේ ඔයගොල්ලන්ට මතක ඇති නේ. යට වර්ගඵල හරි ඍණ ලෙස ගත්තේ ඍණ. හොඳයි. ඒ ටිකත් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ගණන් වලට එද්දි මතක තියාගන්න වෙනවා. හොඳයි අපි ළමයි මේකේ පොඩි ප්‍රශ්න කිහිපයක් බලමු. ප්‍රශ්නාංක 6 ටියුට් එකේ. බුරුමයක් ඉදිරි කෙළවරට වෘත්තාකාර ලෝහ තැටියක් ඒක මධින තලයක් හයි කරලා එහි කේන්ද්‍රය හරහා අක්ෂය වටා අවස් දිගුර්ණේ එක්වරක් 10 ඍණ 3යි. විදුලි බුරුමේ මෝටරේ මගින් තැටියේ කේන්ද්‍රය හරහා දෙනු ලබන බල ගූර්ණය 10 නිව්ටන් මීටර විය. එම ගූර්ණය 0.02 තප්පර දක්වා ඇති කරයි නම් එම කාලයට පසු කෝණික ගම්‍යතාවය වන්නේ. ආරම්භයේදී නිශ්චලව තිබ්බා. ඉතින් අපිට එලින්ම මේකේ හරි පස්තර නම් මොකුත් දීලා නැහැ නේ. ඉතින් බල ගූර්ණය දන්නවන්නේ. බල ගූර්ණය සමානයි මෙයාගේ සිදුවන කෝණික ගම්‍යතාව වෙනස් වීම. කෝණික ගම්‍යතාව වෙනස් වීමේ ශ්‍රීකතාවනේ නේ. හරි මේ වගේ කැරගෙන තලයක්. හරි අර බුරුම වලට හයි කරලා දෙන්නේ නේ. අපි ග්‍රයින්ඩර් එකක් එකන්නකො. හරි අර මදින තල එක එක අපිට මේවා වැලි කඩදාසි හයි කරලා නේ කැරගෙන තලයකට මේක හයි කරන්න පුළුවන් බුරුමයකට. බුරුමයෙන් මෙයා මත බල ගූර්ණයක් මෙයා ආරම්භයේදී නිශ්චලව තිබ්බේ ඔමේගා 1 බිඳුවයි. හරි අර කිසියම් කාලයකට පස්සේ නේ තප්පර කීයකට පස්සේද? තප්පර 0.02ක් වෙති මේ t සමානයි බිඳුවනේ.
තප්පර 0.02ක් වෙද්දි මෙයාගේ කෝණික ප්‍රවේගය ඔමේගා 2 දක්වා වැඩි කරා. හරි අවශ්‍ය දිගුරු නම් අයිම තමයි. මේ I1 I2 සමානයි. හරි. ඒක වෙනස් වෙන්නේ නැහැ. අවශ්‍ය දිගුරු වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මේ බුරුමෙන් මේ තලයේ මතනේ මේ කැරගෙන තලයේ මත දුන්න බල ගූර්ණය ටෝ සමානයි මොකක්ද? හරි බල ගූර්ණය සමානයි මෙයාගේ කෝණික ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. හරි L2 රින නැත්නම් I1 ඔමේගා 1 නේ. හරි I2 ඔමේගා 2 රින I1 ඔමේගා 1 බෙදීම t. හරි. මෙතන ඔන්න I2 ඔමේගා 2 කියන්නේ L2 නේ කෝණික පසු කෝණික ගම්‍යතාව තප්පර 0.02කට පසු. හරි කෝණික ගම්‍යතාව L2 රින පෙර කෝණික ගම්‍යතාවේ නිශ්චලව තිබ්බේ බිඳුවයි නේ L1. හරි L2 කියන්නේ පසු කෝණික ගම්‍යතාවේ මෙච්චර කාලයකට පස්සේ L1 කියන්නේ පෙර කෝණික ගම්‍යතාවේ. කෝණික ගම්‍යතාව වෙනස අරන් ගත වෙච්ච කාලයෙන් තප්පර 0.02යි යන්නේ කාලේ බෙදුවාම ඇති වෙච්ච ව්‍යාවර්ත එනවා. හරි. ඒ තලයේ මත ඇති වෙච්ච ව්‍යාවර්ත. හොඳයි. ඔතනින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මෙතන බල ගූර්ණය අපිට දීලා තියෙනවා. කීයද? නිව්ටන් මීටර 10ක් නේ. හරි නිව්ටන් මීටර 10ක්. නිව්ටන් මීටර 10ක බල ගූර්ණයක් තමයි යොදන්නේ. හරි L2. L2 කියන්නේ මෙතන හරිද? I2 I1 නම් මේක සමානයි නේ. වෙනස් වෙන්නේ නැහැ. I2 I1 සමානයි. ඒකයි කියලාම ගමුකෝ. I2 ට අයිම දාන්න ඔමේගා 2. ඍණ I1 ඔමේගා 1 බිඳුවයි. ඇයි පෙර කෝණික ප්‍රවේග බිඳුවක් හින්දා I තිබ්බත් වැඩක් නැහැ නේ. මේ දෙකේ ගුණදී බිඳුවයි. කාලේ 0.02යි. මෙතන අපිට අවශ්‍ය දිගුරුනේ දීලා තිනවා 10 ඍණ 3යි නේ එක්වරක්. හරි වතාවක් ඔමේගා 2 බෙදීම 0.02යි. හරි මෙතන ඔයගොල්ලන්ට ඔතනින් සුළු කරලා බලන්න කී දෙන්නේ. මේක මෙහාට රසුන කරාම 0.2යි 10න් වැඩි කරාම බෙදීම 10 ඍණ 3යි. උඩට ආවම 10 ධන 3යි කියන්නේ කී දෙන්නේ 200ද? තප්පරයට රේඩියන් 200 දක්වා වැඩි වෙලා තියෙනවා කෝණික ප්‍රවේගي පසු. තප්පර 0.2 ශනිකව කෝණික ප්‍රවේගිනේ. හරි චූටි කාලයක් තුල කෝණික ප්‍රවේගي තප්පරයට රේඩියන් හරිද 200 දක්වා වැඩි වෙලා තියෙනවා. හරිනේ. හොඳයි. පසු කෝණික ගම්‍යතාවය තප්පර 0.2කට පසු කෝණික ගම්‍යතාවය අහනවා නම් එලිම කී දෙන්නේ මෙතන. හරි 0.02 10න් ගුණ කරාම එන්නේ 0.2යි නේ I ඔමේගා 2 පසු කෝණික ගම්‍යතාවෙනේ. හරි මේක හරස් ගුණනහම ආවේ 0.2යි නේ 0.2යි kgm වර්ග h නේ I ඔමේගා 2 I වලගේ දීපු හින්දා I ආදේශ කරලා ඔමේගා 2 හොයා ගන්න පුළුවන්. හරි පැහැදිලිද? හොඳයි. ඉතින් මේ වගේ ගණන් ළමයි දැන් මේකේ 7 වෙනි ගානේ තියෙන්නේ අර ප්‍රතිරෝධයක ඕගොල්ලෝ හදන්න මම ටියුට් එකේ හදලා තියෙන නෝට් එකේ බලන්න. එතන කාලයයි කෝණීය ගම්‍යතාවය එන්නේ අඩු වෙලානේ. 4 ඉඳන් තප්පර 4ක් යද්දී බිඳුව දක්වාම අඩු වෙලා. හරි අවශ්‍ය දිගුරුනේ දීලා තියෙනවා ප්‍රතිරෝධේ. මෙම කාලය තුල ප්‍රතිරෝධයේ කේන්ද්‍රය හරහා යන අක්ෂය වටා ඇතිවන ව්‍යාවර්තය. ඉතින් අපි දන්නවා මේකේ අනුක්‍රමණය ගත්තාම මොකක්ද එන්නේ? සිදුවෙච්ච කෝණීය ගම්‍යතාව වෙනස ගත වෙච්ච කාලයෙන් බෙදුවාම මොකක්ද එන්නේ? හරි අනුක්‍රමණය ඩෙල්ටා L යට ඩෙල්ටා T කෙලින්ම ව්‍යාවර්තය එනවා. හරි මේකේ අනුක්‍රමණය ළමයි ඍණාගයක් එන්නේ. ඇයි ඍණාගයක් එන්නේ? දැන් මේකේ පේනවා ඔයගොල්ලන්ට කෝණීය ගම්‍යතාව එන්නේ අඩු වෙලා. හරි එතකොට මන්දනයක් නේ. කෝණික මන්දනයක් නෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන අහනවා ළමයි භ්‍රමණය වෙච්ච කෝණය. හරි භ්‍රමණය වෙච්ච කෝණය ගාද්දී අපිට පුළුවන් මෙතන ඒකාකාර කෝණික මන්දනයක් තියෙන හින්දා කෝණික චලන සමීකරණයක් දාලා ගන්න පුළුවන්. අවසාන කෝණික ප්‍රවේගය බිඳුවයි. හරිද? ව්‍යාවර්තය දන්නවා. ඊට පස්සේ මේවාගේ I නේ ටෝ සමානයි I අල්ප දැම්ම හැකිනේ. ටෝ වගේ එන්නේ නිව්ටන් මීටර 1යි. ඔගේ අනුක්‍රමණය ගන්න. අනුක්‍රමණය ගත්තාම ඍණ එකක් කියලා එයි නිව්ටන් මීටර. ඔය පස්තාරේ අනුක්‍රමණය ගන්න. හරි? එකක් ගැටලුවක් වෙන්නේ නැහැ එතකොට. හොඳයි. ඊළඟට මේකේ ටෝ සමානයි I අල්ප දාලා. නේ ටෝ අනුක්‍රමණයෙන් එනවනේ. හරි එකක් කියලා එයි ඍණ එකක් යනවත් කමක් නැහැ. I 0.5 අල්පා හොයාගන්න පුළුවන්. හරි මම ගමන හදලා පෙන්නන්නම්. හරි. දැන් මේකේ ආරම්භක කෝණික ප්‍රවේගය අපිට හොයාගන්න පුළුවන් ළමයි. ආරම්භක කෝණික ගම්‍යතාවය දන්නවනේ. හරි ඕනේ ආරම්භක කෝණික ගම්‍යතාවය 4යි නේ. හරි L සමානයි මෙතන L1 සමානයි I1 ඔමේගා 1. නේ? ආරම්භක කෝණික ප්‍රවේගය ගන්න පුළුවන්. මොකද ආරම්භක කෝණික ගම්‍යතාවය 4යි. මෙයාගේ කෝණික ගම්‍යතාවය 4යි ආරම්භක අවස්ථ දිගුරුනේ කීයද? හරි. අවස්ථ දිගුරුනේ මේ ප්‍රතිරෝධය කීයද? 0.5යි නේ 0.5යි කියන්නේ හරි මෙතන ඔමේගා 1 එනවා 0.5න් බෙදුවාම කීයද එන්නේ 8යි 8ක් එන්නේ හරි
0.5 කියන්නේ භාගයනේ. ඔව් 8ක් එනවා තප්පරයට රේඩියන්. මෙන්න මේ කෝණික ප්‍රවේගයෙන් මෙයා කැරකි තිබ්බේ ඩෙඩ් රෝතේ. ඊට පස්සේ කැරකෙන දිශාවට ප්‍රතිවිරුද්ධව බල පූර්ණයක් ඇවිල්ලා මෙයාගේ කෝණික ගම්‍යතාවේ කෝණික ප්‍රවේගයනේ දෙකම අඩු වෙනවනේ. කෝණික ගම්‍යතාවේ අඩු වෙලා තප්පර 4ක් යද්දී බිඳුවක් වුණානේ. අවසාන කෝණික ගම්‍යතාවේ කෝණික ප්‍රවේගෙත් බිඳුවක් වුණා. ඉතින් මෙතන අපිට දැන් දැම්ම හැකි ළමයි. හරි මේකේ අපි දන්නවා අනුක්‍රමණය මොකක්ද වෙන්නේ? හරි ව්‍යාවර්තනයනේ. හරි ඩෙල්ටා L යට ඩෙල්ටා T ටෝ ව්‍යාවර්තය බල පූර්ණේ. මෙතන අනුක්‍රමණය ගත්තී y කණ්ඩාංක වෙනසක් බෙදන්න x කණ්ඩාංක වෙනසින්. මෙතන අපි ගත්තොත් 0.7. මෙතන ඕනනම් ගත්තොත් කීයද? හරි 4.0. ඉතින් උතන ඒකක ගැටලුවක් නැහැ. SI එක කොලින් තියෙන්නේ. y කණ්ඩාංක වෙනස 4 ඍණ බිඳුව බෙදීම x කණ්ඩාංක වෙනස බිඳුව ඍණ 4නේ. මෙතන ළමයි ඍණ එකක් නෙන්නේ නිව්ටන් මීටර්. ඒ ඍණ ලකුණේ භෞතිකාර්ථයේ වස්තුව කැරගෙන පැත්තට ප්‍රතිවිරුද්ධව තමයි බල පූර්ණය ඉදලා තියෙන්නේ. ඒ කියන්නේ කෝණික මන්දනයක් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ටෝ සමානයි IL පදාලා මෙතන ටෝ ඍණ එකයි හරි කැරගෙන පැත්තට දාන්න. හැබැයි බල පූර්ණ තියෙන අනිත් පැත්තට ඍණ එක. I.5යි මෙතනින් මන්දනයක් ලෙස එන්නේ කෝණිකනේ. කීයද? කෝණික මන්දනයක් වගේ එන්නේ. හරි මෙතන එතකොට එන්නේ ඍණ 2යි. තප්පර වර්ගයට රේඩියන් ඍණ 2යි. ඔන්න කෝණික මන්දනය. ඊට පස්සේ අපිට පුළුවන් මෙයාට චලිත සමීකරණයක් දැම්ම හැකිනේ. ඔමේගා වර්ග සමානයි ඔමේගා නෝට් වර්ග ධන 2යි අල්ෆා තීටා නේ. නිශ්චලතාවයට පැමිණෙද්දී කොච්චර කෝණයක් කැරකිලා තියෙනවද? අවසාන කෝණික ප්‍රවේගය බිඳුවයි ආරම්භක කෝණික ප්‍රවේගය 8යි 8 වර්ගයේ මෙතන දෙවරක් කෝණික මන්දනයක් ඍණ 2 වතාවක් තීටා රේඩියන් වලින් ගන්න පුළුවන්. ඔක වට වලට හරවන්න කිව්වොත් 2π කින් බෙදන්න. ඊට පස්සේ තමයි ප්‍රශ්නාංක 10 ගත්තාම. හරි ප්‍රශ්නාංක 10 ඕගොල්ලන්ට බැලුව හැකි. හරිද? ඒකේ තමයි තියෙන්නේ පස්තාරයක්. හරි මොන වගේ පස්තාරයක්ද තියෙන්නේ? මේ ප්‍රශ්නාංක 9 නේ. හරි ඒකෙත් භ්‍රමණ චලිතයේ දෙන වස්තුවක් මත ක්‍රියාත්මක වන ව්‍යාවර්තය. කලින් එකේ තිබ්බේ පස්තාරේ කෝණික ගම්‍යතාව වෙනස් වීමනේ කාලයත් එක්ක. මේකේ තියෙන ළමයි වස්තුව මත ක්‍රියාත්මක වන මේ ව්‍යාවර්තය වෙනස් වීම තියෙන්නේ. හරි ව්‍යාවර්තය වෙනස් වීම තමයි ওই පස්තාරයෙන් තියෙන්නේ. දැන් ඔකේ ළමයි අහනවානේ තප්පර 20ක් වෙද්දී. තප්පර 26 දී නේ. හරි ඔන්න එක් කාලයේදී වස්තුවේ කෝණික ගම්‍යතාව විශාලත්වය හොයන්නලු. එතකොට කරන්න තියෙන්නේ මොකක් ගන්නද? වර්ගඵලය ගන්න. එම කාලය දක්වා තියෙන කොටසේ වර්ගඵලය ගන්නවා. දැන් මේක අනින්නේ නැහැ. දැන් මේ වගේ තියෙන්නේ මම හොඳලා වශයෙන් හදලා පෙන්නන්නම්. හරි ඔය වගේ නිකන් පස්තාරයක් තියෙන්නේ. හරි. ඔහම පස්තාරයක් තියෙන්නේ. හරි මේකේ මේ යටත් කෑල්ලක් වෙනවා පස්තාරෙම නිකන් මේ දල වශයෙන් යන්නේ. හරි ටියුට් එකේ බලන්න පස්තාරය හරියට තියෙනවා. දැන් මේක තප්පර 20ක් වෙද්දී අහනවනේ. තප්පර 20ක් වෙද්දී අහනවා. කෝණික ගම්‍යතාවය කීයද? ඒතකොට කරන්න තියෙන්නේ මෙන්න මේ දක්වා තියෙන මේ කොටසේ වර්ගඵලය ගන්න. හරි? SI එක කොලින් තියෙන්නේ. තප්පර 26 දී කෝණික ගම්‍යතාවය අහනවා. නේ මෙතන ව්‍යාවර්තය. හරි ව්‍යාවර්තයෙන් තියෙන්නේ. වස්තුව මත භ්‍රමණ චලිතයේ දෙන වස්තුව මත ක්‍රියාත්මක වන ව්‍යාවර්තයේ විශාලත්වය මොහොතින් මොහොත කාලගත වෙද්දී වෙනස් වෙන විදිය. තප්පර 20 දී මේ වස්තුවේ කෝණික ගම්‍යතාවය අහනින්දා නේ මේකේ වර්ගඵලය ගන්න. තප්පර 26ක් වෙද්දී ගත්තොත් මෙතන ඉඳන් මෙතෙන්ද වර්ගඵලය ගන්න ඕනේ ඉඳන් දැන් ආයේ මේ ටික හොයන්න ඕනේ මේ ටික ගත්තනේ මේ ටිකේ වර්ගඵලය හොයලා මේකට එකතු කරන්න ධන වර්ගඵල නෙන්නේ හරි මෙතන ව්‍යාවර්ත තියෙන්නේ බලපූර්ණේ හරි බලපූර්ණයයි කාලයයි අතර ඇති පස්තාරේ වර්ගඵලයෙන් එන්නේ කෝණික ගම්‍යතාවය හරි භ්‍රමණ චලිතයේ තියෙන වස්තුවක් මත කාලයත් එක්ක ගතවන කාලයත් එක්ක ඒ මත ක්‍රියාත්මක වන ව්‍යාවර්තය වෙනස් වීම පස්තාරයක් තියෙනවා කලින් ගන්න තිබ්බේ ළමයි කාලයත් එක්ක කෝණික ගම්‍යතාවය වෙනස් වීම පස්තාරය ඒකේ ගන්නේ අනුක්‍රමණය. ඒකේ අනුක්‍රමණයෙන් එන්නේ වස්තුව මත ක්‍රියාත්මක ව්‍යාවර්තය. මේකේ අනුක්‍රමණයක් ගන්න. මේකේ ගන්නේ වර්ගඵලය. මේක දැන් තප්පර අන්තිමට අහනවා ළමයි 40ක් වෙද්දී. අන්න එතකොට ළමයි දැන් තප්පර 40ක් වෙනකම් වර්ගඵලය ගත්තොත් මේ ටිකේ වර්ගඵලය ධනනේ. මේ ටිකේ වර්ගඵලය ඍණනේ. නේ? 40ක් වෙද්දී මුළු මෙයාගේ සිදුවලාගෙන තප්පර 40ක් වෙද්දී එයාගේ ගම්‍යතාවය අහනවා. හරි. එතකොට මේ ධනාගයයි ඍණාගයයි එකතු කරද්දී මෙයාගේ මේක අඩු වෙලා ඉතුරුනාගේ තමයි මෙයාගේ හිටින්නේ කෝණික ගම්‍යතාවයට. හරි. මොකද ආරම්භයේදී මෙයා නිශ්චලව තිබ්බා කියලා ගන්න. හරි. ආරම්භ කෝණික ගම්‍යතාවය බිඳුවයි පටන් ගන්නදී තප්පර 20ක් වෙද්දී කෝණික ගම්‍යතාවය කියන්නේ මේ දක්වා වර්ගඵලය. තප්පර 26ක් වෙද්දී කෝණික ගම්‍යතාවය කියන්නේ මෙතන ඉඳන් මෙතන ඉඳන් වර්ගඵලය දාන. කාලක්ෂයෙන් උඩ. තප්පර 40ක් වෙද්දී කෝණික ගම්‍යතාවය අහනින්දා මේකේ වර්ගඵලය දාන මේ ටිකේ වර්ගඵලය ඍණ ධනෙන් අඩු කරාම ඉතුරු වුණාගේ තමයි හිටින්නේ. හරි ඒක ඉතාමත් වැදගත්. ප්‍රශ්නාංක 10 බලන්න. ස්කන්ධයේ සිම්පල් එම්ද
ප්‍රවේගයේ සිම්පල් v නෝට් ද වන අංශුවක්. ස්කන්ධයේ කැපිටල් M හා දිග 2x වන දණ්ඩක එක් කෙළවරක් ආසන්නයේ පවතින මොහොත සලකන්න. හරි. දණ්ඩ එහි මධ්‍ය ලක්ෂය වටා විවර්තනය කර ඇත. එක දණ්ඩ නිශ්චලව ඇති විට දණ්ඩ හා M ස්කන්ධයේ ඇතුළත් පද්ධතියේ කෝණික ගම්‍යතාවය සොයන්න. හරි. දැන් ළමයි නිකන් දණ්ඩක් මෙහෙම විවර්තනය කරලා තියෙන්නේ හරි මැදින්. ඒකාකාර දණ්ඩක්. හරි මෙන්න දණ්ඩ. මේ දණ්ඩ මෙහෙම හරි මැදින් විවර්තනය කරලා. මෙහෙම දණ්ඩ දෙනවා මෙතනින් විවර්තනය කරලා තියෙන්නේ. එයාට කැරගෙන්න පුළුවන් නිදහසේ. හරි. O ලක්ෂයෙන් විවර්තනය කරලා තියෙන්නේ. මේ දිග x මේ දිගත් x. හරි. දණ්ඩ ස්කන්ධය කැපිටල් M. දණ්ඩ ඔහොම නිශ්චලව තියෙනවා. දැන් මේ ස්කන්ධයක් එනවා සිම්පල් M. නේ v නෝට් ප්‍රවේගයෙන් එන්නේ එහෙම නේද? හරි. ස්කන්ධයක් එනවා සිම්පල් M v නෝට් ප්‍රවේගයෙන්. හරි. එතකොට මේ වෙලාවේ අහනවා දණ්ඩ නිශ්චලව තියෙන්නේ. ස්කන්ධය එනවා v නෝට් ප්‍රවේගයෙන්. අපි අහනවා මේ පද්ධතියේ කෝණීය ගම්‍යතාවය. O ලක්ෂය වටා ගමුත් නේ. O ලක්ෂය වටා. දැන් දණ්ඩ කැරගෙන්නේ නැහැ නේ ආරම්භයේදී. එයාගේ කෝණීය ගම්‍යතාවයක් එන්නේ නැහැ. හරි. පද්ධතියේ කෝණීය ගම්‍යතාවය LO මම දක්ෂිණාවර්තයව ධන කියලා ගන්නවා. හරි. පද්ධතියේ කෝණීය ගම්‍යතාවය අහන්නේ මේ වෙලාවේ. හරි. O ලක්ෂය වටා. LO O ලක්ෂය වටා කෝණීය ගම්‍යතාව දක්ෂිණාවර්තව සලකන්නම්. දක්ෂිණාවර්තයව ධන කියලා ගන්න තියෙන්නේ. දණ්ඩෙන් එන්නේ නැහැ කැරගෙන්නේ නැති නිසා බිඳුවයි. මෙන්න මේ ස්කන්ධෙන් එනවා. කොහොමද එන්නේ? අන්න එයාගේ රේඛීය ගම්‍යතාවය m වතාවක් p නෝට්නේ. රේඛීය ගම්‍යතාවයෙන් ඇති කරන ගූර්ණයනේ කෝණීය ගම්‍යතාවය කියන්නේ. රේඛීය ගම්‍යතාවය mv නෝට් වතාවක් අරය. භ්‍රමණාක්ෂී දන් දින දුර අරය. කැරගෙන දිශාවට. චලිත වන දිශාවට. අරය x. මොකද එන්නේ? රේඛීය ගම්‍යතාවයේ ගූර්ණයනේ. රේඛීය ගම්‍යතාවය වතාවක් අරය x. එහෙනම් පද්ධතියේ කෝණීය ගම්‍යතාවය එන්නේ mv නෝට් වතාවක් x. හරි. දැන් අර ස්කන්ධය ඇවිල්ලා උණ්ඩයක් කියලා හිතන්නකෝ. මේ දණ්ඩේ විවර්තනය කරලා දෙන දණ්ඩේ වදිනවා. හරි. එමේ ස්කන්ධයේ දණ්ඩේ කෙළවරේ වැඩි එහි ඇලවෙනවලු. නේ? අතුල්ට ගිලා බහිනවා. එතකොට මොකද වෙන්නේ ළමයි? දැන් මෙහෙම නිශ්චලව තිබ්බ දණ්ඩ විවර්තනය කරා. මෙයා ඇවිල්ලා මේකේ වැදිලා ඇලෙනවනේ. ඇලුනට පස්සේ මොකද වෙන්නේ? දෙන්නම කැරගෙන්න ගන්නවා. නේ? තනි වස්තුවක් ලෙස මේ පද්ධතිය තනි එකක් ලෙස කැරගෙන්න ගන්නවා. එතකොට මේ දණ්ඩට මේ ස්කන්ධය ඇලෙනවනේ ඇවිල්ලා. તો දණ්ඩේ ස්කන්ධය මොකද වෙන්නේ? ඈ වැඩි කියන දණ්ඩේ ස්කන්ධය කැපිටල් M. දැන් පද්ධතියේ මේ දණ්ඩට සම්බන්ධ වන ස්කන්ධෙත් එක්ක එයාවත් අපිට ගන්න වෙනවා ඊට පස්සේ බලමු. ස්කන්ධය ඔමේගා නෝට් ගන්න. ඊපසු ස්කන්ධය දණ්ඩ සමග ඔමේගා නෝට් කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වන මොහොතේ දණ්ඩ සහ M ස්කන්ධයේ කෝණික ගම්‍යතාවය යන්නේ. හරි. දැන් ළමයි මෙහෙමයි කරන්න වෙන්නේ. හරි. දැන් මේ දෙන්න එකට ඇලෙනවනේ අන්න බලන්න. මේ තියෙන ඊළඟ අවස්ථාව. දැන් දෙන්න ඇලිලා මෙන්න මේ O වටා කැරගෙන කෝණික ප්‍රවේගයක් තියෙනවානේ ඔමේගා නෝට්. හරිද? දැන් මේකේ දිග අපි දන්නවා 2x. හරි. මෙතන ඉඳන් මෙතෙන්ට දුර x නේ. මෙන්න අර ස්කන්ධය ඇලිච්ච. සිම්පල් M. දණ්ඩ ස්කන්ධය කැපිටල් M. හරි. එතකොට දැන් අපිට කරන්න තියෙන ළමයි එකක් තමයි දැන් මේකේ දැන් අහන්නේ කෝණීය ගම්‍යතාවනේ දැන් නේ L. හරි. මෙතන දැන් කෝණීය ප්‍රවේගය ඔමේගා නෝට්. හරි අපි දන්නවා L සමානයි අපිට I ඔමේගා දැම්ම හැකිනේ. කෝණීය ගම්‍යතාවය ගත්තී. දැන් මේ පද්ධතියේ අවස්ථිති ගුණය ගත්තොත් මෙයත් කරගෙනවා ඔමේගා නෝට් වලින් මෙයත් කරගෙනවා. තනි එකක් ලෙස හිතන්න. දැන් ලක්ෂී ස්කන්ධික අවස්ථිති ගුණය කියන්නේ කොහොමද? ලක්ෂී ස්කන්ධික අවස්ථිති ගුණය m භ්‍රමණාක්ෂී නම් භ්‍රමණ කේන්ද්‍රය නම් තියෙන දුරේ වර්ගය mx වර්ග. දණ්ඩක අවස්ථිති ගුණය දණ්ඩකුත් තියෙනවා ලක්ෂී ස්කන්ධිකුත් තියෙනවා. දෙන්නෙක් ඉන්නවා. මතකද අර වස්තු පද්ධතියක අවස්ථිති ගුණය ගද්දී එක් වස්තුවෙන් ඇති කරන අවස්ථිති ගුණ ලියලා එකතු කරන්නේ. මේ මම ලිව්වේ ලක්ෂී ස්කන්ධයෙන් ඇති කරන අවස්ථිති ගුණේ. දැන් දෙන්නම එකට ඔමේගා නෝට් වලින් මොහොම කැරගෙනවා. ඇල්ලා මෙයා ඇවිල්ලා වැදුනා. ආරම්භයේ දාන්න නිශ්චලයි. මෙයා ඇවිල්ලා වැදිලා ඇලිලා එකට කැරගෙන්න ගන්නවා. ලක්ෂී ස්කන්ධයේ අවස්ථිති ගුණ දන්නවා. දණ්ඩේ අවස්ථිති ගුණනේ. මේ දණ්ඩක් හරි මැදින් අසව කරලා කරපවද්දී නේ. දණ්ඩක මධ්‍ය ලක්ෂයක් වට අවස්ථිති ගුණ ගත්තොත් එන්නේ 12n එකයි ml වර්ග. L කියන්නේ 2x නේ. ඒ කියන්නේ මේක දිග දණ්ඩ දිග 2x. ඒක 2x වල වර්ගය. ඔන්න තමයි දැන් පද්ධතියේ අවස්ථිති ගුණය. වතාවක් කෝණික ප්‍රවේගය දැන් කරගෙන ආවි ඔමේගා නෝට් වලින්. ඒක සුළු කරලා ගත්තොත් mx වර්ග මෙතන 12n එකයි කැපිටල් M 2x කියන්නේ 4x වර්ග බෙදීම 12. වතාවක් ඔමේගා නෝට්. හරි. mx වර්ග දාන මෙතන කැපුණාම කැපිටල් M x වර්ගයට 3ක් නේ ඉන්නේ. වතාවක් ඔමේගා නෝට්.
හරි බලන්න. හරි අපිට ඔය වගේ උත්තරයක් ගන්න පුළුවන්. පැහැදිලිද? ඔතන x වර්ගයත් ඕන පොදු සාධක එළියට ගන්න මේ උත්තරේ තියෙන විදිහටම ගත හැකි. හරි මොකක්ද එන්නේ එතකොට? m බෙදීම 3 මම මුලින් ලියුවොත් m බෙදීම 3 මෙතන ධන සිම්පල් m. x වර්ගය ගන්න එළියට x වර්ග වතාවක් ඔමේගා නෝට් ඔන්න පද්ධතියේ කෝණික ගම්මිතාවය. සමහර ගණන් වල ළමයි මෙයා ඇවිල්ලා මේකේ වැදිලා ආපස්සට එම ප්‍රවේගයෙන්ම කොලා වයින්නවා කිව්වොත්. එතකොට කොහොමද ගාන හදන්නේ? දැන් මේ මං ගත්තේ මෙයා ඇවිල්ලා මේකේ ඇවිල්ලා දෙන්නම එකම කෝණික ප්‍රවේගයෙන් කැරකෙනවා. එතකොට මෙයා එකට සම්බන්ධ වෙලා හින්දා අපිට මේ දෙන්නගෙම අවශ්‍ය දිගුරුනේ ගන්න පුළුවන්. මේ වෙලාවේ මෙයාගේ ලක්ෂී ස්කන්ධයක් හින්දා mx වර්ග ධන මෙයා දණ්ඩක අවශ්‍ය දිගුරුනේ නේ. හරි මධ්‍ය ලක්ෂයේ වටා 12n1 m දිගේ වර්ගය. ඒක තමයි පද්ධතියේ අවශ්‍ය දිගුරුනේ වතාවක් කෝණික ප්‍රවේගය දාන්න. ඔමේගා. හරි. ඊළඟට ළමයි දැන් අපිට කිව්වොත් මෙහෙම දෙයක්. මොකක්ද දන්නවද? මෙයා ඇවිල්ලා මේකේ වැදිලා එම ප්‍රවේගයෙන්ම ආපස්සට කොලා පයින්නවා. දණ්ඩ ඔමේගා නෝට් වලින් කැරගෙනවා කිව්වොත්. එතකොට වෙන්නේ මෙයා ඇවිල්ලා මේකේ වැදිලා ආපස්සට කොලා පයින්නවා. හරි සිම්පල් m ස්කන්ධය ආපස්සට එම ප්‍රවේගයෙන්ම කොලා පයින්නවා. හරිද? නැත්නම් m ප්‍රවේගයේ ප්‍රවේගයේ පොඩි අඩුවීමක් වෙලා අපි ගමු පොඩි. හරි. ප්‍රවේගයේ අපි ගමුකෝ හරි v dash කියලා ගමුනේ. හරි ප්‍රවේගී v dash වලින් පොලා පයින්නවා මේ පැත්තට. ප්‍රවේගය අඩු වෙලා තිනවා. මේ දණ්ඩ කැරගෙන්න ගන්නවා ඔමේගා නෝට් කෝණික ප්‍රවේගය. ඔමේගා නෝට් කෝණික ප්‍රවේගය. හරි දණ්ඩ කැරගෙන්න ගන්නවා. දැන් අපෙන් ඇහුවොත් පද්ධතියේ හරි කෝණික ගම්මිතාවය. පුෂක් කල්පනා කරලා කියන්න දෛශිකින්ද හිතන්න ඕනේ. දැන් කොහොම කිව්වනම් ගන්න. එහෙමත් ගණන් ඇවිල්ලා තියෙනවා. දැන් කෝණික ගම්මිතාවය කිව්වොත් ඇහුවොත් දැන් අපි දක්ෂිනාවර්ත කෝණික ගම්මිතාව ධනයි කියලා ගමුකෝ. දක්ෂිනාවර්තය ධනයි කියලා ගමු. හරි. දණ්ඩෙන් එන කෝණික ගම්මිතාවය කියන්නේ දණ්ඩේ i ඔමේගානේ. අවශ්‍ය දිගුරුනේ කීයද? 12n1යි ස්කන්ධේ m දණ්ඩේ දිග 2යි x වර්ගය. වතාවක් කෝණික ප්‍රවේගය ඔමේගා නෝට්. හරි. ඊට පස්සේ තමයි මෙයත් මොකද වෙන්නේ? මෙයා මේ පැත්තට යන්න ගන්නවානේ. යන්න ගද්දී එයාගිනුත් එනවනේ අනිත් පැත්තට නේ. ඕව වටා එයාගෙන් එන්නේ දැන් මේ පැත්තට නේ. ඒක ඍණ එතකොට කෝණික ගම්මිතාව ඍණ. හරි ඒක නිකන් අපිට මෙයාගේ රේඛී ගම්මිතාවය ලියුවොත් mb dash වතාවක් අරයට දාන්න වෙන්නේ x. ඔන්න දැන් පද්ධතියේ කෝණික ගම්මිතාව. මෙයා කරගෙන්නේ මේ පැත්තට මෙයා කරගෙන්න හදන්නේ මේ පැත්තට. එයා කරගෙන්නේ නැහැ එහාට යනවා. හැබැයි එයා යද්දි එයාගෙන් නිකන් මේ පැත්තට කරගීමක් තියෙනවනේ නේ. හරි එතන මේ පැත්තට එයාගෙන් එනවා වාමාවර්ත පැත්තට කෝණික ගම්මිතාවයක්. හරි රේඛී ගම්මිතාවේ ගූර්ණේ දාලා වතාවක් අරේ. ඉතින් මේ රේඛී ගම්මිතාවේ ගූර්ණෙන් ගත්තත් එකයි i ඔමේගා දාලා ගත්තත් එකයි. කෝණික ගම්මිතාව. කොහොම ගත්තත් එකයි ඈ. මම මෙයාට දැන් i ඔමේගා සූත්‍රේ දණ්ඩට කෝණික ගම්මිතාවය ගද්දී අර උණ්ඩේට මේ පැත්තට කොලා පයින් උණ්ඩේට දැම්මා රේඛී ගම්මිතාවේ ගූර්ණේ. කොහෙන් දැම්මත් එන්නේ කෝණික ගම්මිතාවෙම තමයි. අර දිශා දෙකකට ඉන්න තමයි මෙතන ඍණ උනේ. තේරෙනවද? කලින් අවස්ථාවේ නම් එකක් පැත්තන්නේ. මෙයාගලුත් මේ පැත්තට මෙයාගලුත් මේ පැත්තට. ඒ වෙලාවෙත් ඔන්න මෙහෙම ලියන්නත් තිබ්බනේ. ධන mv හරි dash වතාවක් x. එහෙම ලියලා ගත්තත් එකයි. එයාට i ඔමේගා දාලා පොදුවේම එකතු කරලා ගත්තත් එකයි. හරි මෙහෙම ගත්තත් එකයි. මෙතන වෙනම එකතු කිරීම දාලා ලිව්වත් එකයි ඒ වෙලාවේ. රේඛී ගම්මිතාවේ ගුණය ලිව්වත් එකයි. හරිද? මෙහෙම ලිව්වත් එකයි. i ඔමේගා ලිව්වත් එකයි. හොඳයි. ගණන් වල පොඩ්ඩක් බලන්න දත්ත එන විදියත් එක්ක. හරි. ඊළඟට අපිට ළමයි කියනවා මේ කෝණික ගම්මිතාවයේ සහ කෝණික චාලක ශක්තිය අතර සම්බන්ධතාව. මේක රේඛී ගම්මිතාවයයි රේඛී චාලක ශක්තිය අතර සම්බන්ධතාවවත් මම කරා. දැන් ඔයගොල්ලන්ට මතක ඇති රේඛී චලිතෙත් මේක කරා. දැන් මෙන්න භ්‍රමණ චලිතයේ දෙන වස්තුවක්. කෝණික ප්‍රවේගයේ i මේ ඔමේගා කෝණික ගම්මිතාවේ l. හරිද? අවශ්‍ය දිගුරුනේ i. මෙයාගේ කෝණික චාලක ශක්තිය e. නේ කෝණික චාලක ශක්තිය e. නැත්නම් ek. මතකද මෙයාගේ කෝණික චාලක ශක්තිය නේ භ්‍රමණ චාලක ශක්තිය අපි ලියන්නේ කොහොමද? භාගයයි i ඔමේගා වර්ග. මේක මතක ඇති. ඊට පස්සේ මෙයාගේ අපි කෝණික ගම්මිතාවය ලියන්නේ l සමානයි i ඔමේගා. දැන් මේ දෙක එකට මික්ස් කරලා අපිට ගන්න පුළුවන් ඔන්න බලන්න. e සමානයි භාගයයි. හරිද? මම මෙතන i ඔමේගා වතාවක් ඔමේගා ලෙස හදා ගන්නවා. i ඔමේගා වතාවක් ඔමේගා නේ ඔමේගා වර්ගය. i ඔමේගා කියන්නේ මොකද්ද? l. ඔන්න තමයි අපිට එක සම්බන්ධයක් එනවා. MCQ වලට එම් වැදගත්. i ඔමේගාට මම l දාලා ගන්නවා. භ්‍රමණ චාලක ශක්තිය සඳහා තව සම්බන්ධයක්. හරි කෝණික චලිත නැත්නම්
භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවක භ්‍රමණ චාලක ශක්තියට තවත් සමීකරණයක්. ඊට පස්සේ අපිට මේ දෙක ආයි සම්බන්ධ කරලා ඕනනම් භාගයයි i ඔමේගා මෙතනින් උක්ත කරොත් L යට i නේ. ඔමේගා උක්ත කරොත් L යටයි මෙතන ඔමේගාට ආදේශ කරන්නේ. ඒකේ වර්ගය එතකොට. මෙතන සුළු කරාම එනවා මොකද්ද? L වර්ග i වර්ගයට i කැපිලා ගිහිල්ලා එකක් යට i එකක් ඉතුරු වෙලා මෙන්න අපිට තව සමීකරණයක් එනවා භ්‍රමණ චාලක ශක්තිය හොයන්න සම්බන්ධයක්. හරි. මම නිකන් පොඩි ප්‍රශ්නයක් දෙන්නම් මේකේ ටියුට් එකේ ප්‍රශ්න දිනවා. A හා B වස්තු දෙකක භ්‍රමණ චාලක ශක්ති සමාන වෙයි. හරි ඔන්න භ්‍රමණ චලිතයේ දෙන A වස්තුවයි B වස්තුවයි. හරි දෙන්නම කැරගෙන වස්තු දෙකක් භ්‍රමණ චලිතයේ දෙනවා. භ්‍රමණ චාලක ශක්තිය සමානයි. E A හි කෝණික ප්‍රවේගය B හි කෝණික ප්‍රවේගයෙන් 3 ගුණයක් නම් අන්න A හි කෝණික ප්‍රවේගය 3යි ඔමේගා කියලා ගන්න B කැරගෙන කෝණික ප්‍රවේගය ඔමේගා කියලා ගන්න. හරි. නම් A හා B හි කෝණික ගම්‍යතා අතර සම්බන්ධය. කෝණික ගම්‍යතා අතර සම්බන්ධය. දැන් චාලක ශක්තියක් දීලා තිනවා කෝණික ප්‍රවේගයක් දීලා අහනවා දෙන්නගේ කෝණික ගම්‍යතා. මෙයාගේ කෝණික ගම්‍යතාවය LA B වස්තුවේ කෝණික ගම්‍යතාවය LB. ඔය දෙක අතර සම්බන්ධය. අවස්ථිති පූර්ණ සම්බන්ධයක් දීලා නැහැ නේ ඔකේ. එහෙනම් අපි මේ සම්බන්ධය දැම්ම නම් හරි. මේක දාන්න යන්න එපා. එහෙනම් අපි මේක ආදේශ කරමු මෙයාටයි හරියටයි. එතන මෙයාගේ කෝණික චාලක ශක්තිය E භාගයයි L A හරිද? කෝණික ගම්‍යතාවය ඔමේගා දාන්න 3යි ඔමේගා. තුමුණයක් නේ. මෙයාගේ කෝණික චාලක ශක්තිය භාගයයි LB කෝණික ප්‍රවේගය ඔමේගා. ඔය දෙක සමානයිලු. මේ මෙයාගේ E මෙයාගේ T නේ සමාන කරන්නේ. භාගේ කැපිලා යනවා. ඉතින් මෙතන L A යට LB සමානයි ඔමේගා ඔමේගා කැපිලා ගිහිල්ලා 1 යට 3යි කියලා එන්නේ. 1 යට 3ක් එන්නේ. ඉතින් ඔය වගේ අපිට එක එක ගණන් තමයි දෙනවා. මේවා බහුවර්ණ වලට එනවා අනිවාර්යයෙන්ම හොඳට බලා ගන්න. හරි. පැහැදිලිද? හොඳයි. ඊට පස්සේ හරි. තව එකක් ඕනනම් A හා B වස්තු දෙකක භ්‍රමණ චාලක ශක්තිය අතර අනුපාතය 4:1 වේ. අන්න. හරි A හා B වස්තු දෙකක භ්‍රමණ චාලක ශක්තිය අතර අනුපාතය. එතන මෙයාගේ භ්‍රමණ චාලක ශක්තිය 4යි E කියලා ගත්තොත් මෙයාගේ භ්‍රමණ චාලක ශක්තිය E. අහනවා ඊට පස්සේ අවස්ථිති පූර්ණ අතර අනුපාතය 2:1යිලු. මෙයාගේ අවස්ථිති පූර්ණේ 2යි නම් මෙයාගේ අවස්ථිති පූර්ණේ I. අපෙන් අහනවා කෝණික ගම්‍යතා අතර අනුපාතයනේ LA LB. එතකොට දැන් අපිට කෝණික ප්‍රවේග ගැන සම්බන්ධයක් දීලා නැහැනේ. කෝණික චාලක ශක්තිය සහ අවස්ථිති පූර්ණ දීලා L අතර සම්බන්ධතාව දෙක අහන්නේ දෙන්න අතර. එහෙනම් මේක දාන්න. හරිද? මෙයාගේ එතන දැම්මොත් 4යි සමානයි භාගයයි හරිද? L A වර්ගයට එයාගේ අවස්ථිති පූර්ණ 2යි දාන්න. මෙයාගේ චාලක ශක්තිය E සමානයි භාගයයි L B ඒකේ වර්ගයට I නේ. දැන් අපිට E වෙනුවට මෙතන ඕනනම් මෙයාව ආදේශ කරන්න පුළුවන් නේ. හරි 4 වතාවක් ඊට දාන්න මේකෙන් ගත්ත දකුණු පැත්තේ යන්නේ. හරි LB වර්ගයට I සමානයි භාගයයි LA වර්ගයට 2යි I නේ. උතනින් ඔයගොල්ලන්ට මොකද වෙන්නේ? සුළු කරලා නේ I ට I කැපෙනවා. හරි 2ට 2 කැපෙනවා. හරි සුළු කරලා බලන්න. එතකොට මෙතන LA යට LB අතර අනුපාතය අහන්නේ. හරි මෙතනින් මේක මෙහාට හරස් වුණ කරන්න නේ. දෙවරක් 4 8යි LB මෙහාට හරස් වුණ කරන්න. LA වර්ගයට LB වර්ග. එතන මූල 8ක් දෙන්නේ. බලන්න එතන සුළු කරලා ඔව් මූල 8ක් එන්නේ. LA යට LB මූල 8යි කියන 4 වරක් 2යිනේ නේ. 2යි මූල 2 යට 1 එන්නේ අනුපාතනේ. LA යට LB කෝණික ගම්‍යතා අතර අනුපාතය. හොඳයි. දැන් අපි ළමයි ඊට පස්සේ එමු කෝණික ගම්‍යතා වැදගත්ම සම්බන්ධයේ කෝණික ගම්‍යතා සංසිද්ධි නියම. හොඳයි ළමයි දැන් අපි එන්න හදන්නේ මේකේ ඊළඟ වැදගත් අවසානම කොටස වැදගත් මූලධර්මයේ කෝණික ගම්‍යතා මාතෘකාව දාගන්න කෝණික ගම්‍යතා සංසිද්ධික මූලධර්මය. දැන් අපි මේ වගේ එකක් ඉගෙන ගත්තා මතකද රේඛීය ගම්‍යතාවේදීනේ රේඛීය ගම්‍යතා සංසිද්ධික මූලධර්මය. මතකද රේඛීය චලිතයේ දෙන වස්තුවක් මත සංප්‍රයුක්ත බාහිර බලයක් නැත්තම් දැන් බාහිර බලයක් යෙදුනොත් මොකද වෙන්නේ? රේඛීය චලිතයේ දෙන වස්තුවක් මත ක්‍රියාත්මක වන බාහිර බලයේ සමානයි වස්තුවේ සිදුවන ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයටනේ. බලයක් යෙදුන්නේ නැත්තම් සංප්‍රයුක්ත F බිඳුවක් වුණාම T හරස් ගුණ කරන්න බිඳුවයි MV සමාන වෙනවා MU ගුණිතයට නේද? ඒ කියන්නේ වස්තුවේ හෝ වස්තු පද්ධතියේ පෙර රේඛීය ගම්‍යතාවය සමානයි පසු රේඛීය ගම්‍යතාවයට. ඒක අපි ඉදිරිපත් කරේ රේඛීය ගම්‍යතා සංසිද්ධික මූලධර්මය.
ඔය වගේම ළමයි දැන් අපි දන්නවා මේ භ්‍රමණ චලිතය දෙන වස්තුවක් ගත්තොත්. හරි භ්‍රමණ චලිතය දෙන වස්තුවක් ගත්තොත් හරි මොකක් හරි වස්තුවක් දැන් මෙයාගේ දැන් අපි ගත්තොත් ආරම්භක කෝණික ගම්‍යතාවනේ. හරි ගත්තොත් I1 ඔමේගා 1. හරි මෙයා මත ක්‍රියාත්මක වන ව්‍යාවර්තේ τ. හරි දැන් මෙයාගේ පසු කෝණික ගම්‍යතාවනේ I2 ඔමේගා 2 කියලා හිතන්න. වස්තුවක් හරි වස්තු පද්ධතියක් හරි. ඉතින් අපි දන්නවා මෙයා මත ක්‍රියා මේ ගත වෙච්ච කාලෙනේ. දැන් මෙතන ඉඳන් මෙතෙන් දෙන්න ගත වෙච්ච කාලේ හරි t කාලයක් ගියා. මෙයා මත ක්‍රියාත්මක ව්‍යාවර්තය සමානයි කෝණික ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයනේ. I2 omega 2 කියන්නේ පෙර පස් කෝණික ගම්‍යතාවයෙන් අඩු කරන්න I1 omega 1. හරි පෙර කෝණික ගම්‍යතාවය. බෙදන්න ගත වෙච්ච කාලය. ඒ කියන්නේ තමයි භ්‍රමණ චලිතයේ දෙන වස්තුවක් මත ක්‍රියාත්මක වන සංප්‍රයුක්ත බල ගූර්ණේ ව්‍යාවර්තය සමාන වෙනවා එම වස්තුවේ කෝණික ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. පසු කෝණික ගම්‍යතාවයෙන් පෙර කෝණික ගම්‍යතාවය අඩු කරලා ගත වෙච්ච කාලෙන් බෙදන්න. දැන් මෙතන තමයි අපි මෙහෙම ගත්තොත් වස්තුව මත සංප්‍රයුක්ත ව්‍යාවර්තයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් හරි භ්‍රමණ චලිතයේ දෙන වස්තුව හෝ වස්තු පද්ධතියක් වෙන්නත් පුළුවන්. හරි වස්තුව හෝ වස්තු පද්ධතිය මත කිසියම් ලක්ෂයක් වටා නැත්නම් යම් අක්ෂයක් වටා බාහිර ව්‍යාවර්තයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් මේ ප්‍රෝ බිඳුවක් වෙනවනේ සංප්‍රයුක්ත ව්‍යාවර්තයක් නැහැ. t හරස් ගුණ කරාමත් බිඳුවරක් t බිඳුවයි. හරි මෙතනින් බලන්න එනවා I2 omega 2 ඍණ I1 omega 1. ඍණ I1 omega 1 මේ පැත්තට ගත්තාම ධන I1 omega 1 සමානයි I2 omega 2ට. මොකක්ද වෙලා තියෙන්නේ? වස්තු පද්ධතියේ වස්තුවේ මොකක් වෙන්නේ නැද්ද? පෙර කෝණීය ගම්‍යතාවයයි පසු කෝණීය ගම්‍යතාවයයි වෙනස් වෙන්නේ නියතයි. ඒ කියන්නේ මුලින් තිබ්බ කෝණීය ගම්‍යතාවයමයි පස්සෙත් තියෙන්නේ. හරි ඒ කියන්නේ වස්තුවේ හෝ වස්තු පද්ධතියේ පෙර කෝණීය ගම්‍යතාවය සමානයි පසු කෝණික ගම්‍යතාවයට. ඔකට ළමයි අපි කියනවා කෝණික ගම්‍යතා සංස්ථිතික මූල ධර්මය. හරි කොහොමද අපි ලියන්නේ? හරි භ්‍රමණ චලිතයේ දෙන වස්තුවක් හෝ වස්තු පද්ධතියක් මත යම් ලක්ෂයක් නැත්නම් යම් අක්ෂයක් වටා මේ භ්‍රමණය වන ලක්ෂය හෝ අක්ෂයක් තියෙනවනේ වටා බාහිර සංප්‍රයුක්ත ව්‍යාවර්තයක් ක්‍රියා නොකරයි නම් එම ලක්ෂය හෝ එම අක්ෂය වටා එම වස්තුවේ හෝ එම වස්තු පද්ධතියේ කෝණික ගම්‍යතාවය නියත වේ. හරිද? කෝණික ගම්‍යතාවය සංස්ථිතික වේ. හරි ලියා ගන්න. කෝණික ගම්‍යතා සංස්ථිතික නියමයි. හොඳයි. දැන් අපි අපිට ඔයගත් එක්ක තමයි ගණන් සම්බන්ධ වෙන්නේ ගොඩක් ගණන් උල කොටසුත් තියෙනවා ගණන් වල. මේකත් එක්ක අපිට ගණන් සම්බන්ධ වෙනවා. හොඳයි. අපි ගණන් කීපයක් බලමු ළමයි. ප්‍රශ්නාංක 11 රෝම ඉලක්කම් 6. මුද්‍රා නාටිකාංගනාවක් දෙයක් දෙපසට විහිදුවා භ්‍රමණය වෙමින් සිට දෙයක් දේහයේ වෙත ලං කළ විට භ්‍රමණ වේගය වැඩි වේ. මේ පැහැදිලි කරන්න. හරි. ළමයි දැන් මෙතන ඔයගලන්ට තේරෙනවා දැන් කෝණීය ගම්‍යතාවයේ සංසිතිකයිනේ නේ. බාහිර ව්‍යාවර්තයක් තිබ්බොත් තමයි කෝණීය ගම්‍යතාවය එක්ක වැඩි වෙන්නේ නැත්නම් අඩු වෙන්නේ. එන වස්තුව කැරගෙන පැත්තටම ව්‍යාවර්තයක් එළුවොත් කෝණීය ප්‍රවේගය වැඩි වෙලා කෝණීය ගම්‍යතාවය එන්න වැඩි වෙනවා. වස්තුව කැරගෙන පැත්තට ප්‍රතිවිරුද්ධ සංප්‍රයුක්ත ව්‍යාවර්තයක් එළුවොත් එන්න කෝණීය ප්‍රවේගය අඩු වෙනවා. කෝණික මන්දනයක් වෙනවා. කෝණික ගම්‍යතාවය අඩු වෙනවා. සංප්‍රයුක්ත ව්‍යාවර්තයක් නැත්නම් කෝණික ගම්‍යතාවය වැඩි වෙන්නේ නැහැ අඩු වෙන්නේ නැහැ. සරලව තේරුම් ගන්න. ඒ කියන්නේ කෝණික ගම්‍යතාවය ළමයි නියතයක්. නේ? ඒ කියන්නේ I omega ගුණිතය මේකක් දාගන්න නේ සංප්‍රයුක්ත ව්‍යාවර්තයක් නැත්නම් කෝණික ගම්‍යතාවයේ නියතයක්. හරිද? හැබැයි ළමයි දැන් අපිට I සහ omega වස්තු වල මේ වස්තු පද්ධතියක වෙනස් කරගන්න පුළුවන් අවශ්‍ය දිගුරුණ ස්කන්ධ ව්‍යාප්තිය වැඩි කරොත් I වැඩි වෙනවා. ස්කන්ධ ව්‍යාප්තියේ තියෙන දුර වැඩි කරොත් I වැඩි වෙනවා. ස්කන්ධ අයින් කරොත් I අඩු වෙනවා. නේ? ස්කන්ධ ලං කරොත් භ්‍රමණ ලක්ෂයට අක්ෂයට I අඩු වෙනවා. ඒ අණු I වෙනස් කරොත් මොකද වෙන්නේ? ඔමේගා වෙනස් වෙනවා. දැන් මේක නියතයක් හින්දා ළමයි I අපි වැඩි කරොත් වස්තු පද්ධතියේ අවශ්‍ය දිගුරුණය කෝණික ප්‍රවේගය අඩු වෙනවා. තේරෙන්න ඕනේ. නේ? එහෙමනේ. දැන් රේඛීය ගම්‍යතා සංසිඳන නිමෙත් එහෙමනේ නේ. හරි B නියතයි. එතනත් ඕගලන්ට මතක ඇති ස්කන්ධ ප්‍රමාණය වැඩි කරොත් රේඛීය ප්‍රවේගය අඩු වෙනවා. නේ? එතකොට මේ P නියතයක්නේ. රේඛීය ගම්‍යතා සංසිඳන නිමි කියද්දි. මෙතන කෝණීය ගම්‍යතා සංසිඳන නිමි කියද්දිත් ඒ වගේම තමයි මෙයා නියතයක් හින්දා I වැඩි කරන්න ඔමේගා අඩු වෙනවා. නේ? ඒක චුට්ටක් මතක තියාගන්න. හොඳයි. දැන් අපි මේකත් එක්ක තියෙන ගණන් කීපයක් බලමු ළමයි. ප්‍රශ්නාංක 11. හරියට. එතන ළමයි මේ නටන ක්‍රීඩිකාව අත් විහිදුවාගෙන තප්පරයට වට 2.4ක වේගයෙන් භ්‍රමණය වෙනවලු. භ්‍රමණාක්ෂය වටා ඇගේ අවශ්‍ය දිගුරුණේ I වේ. අත් හකුලුවාගත් විට එකම අක්ෂය වටා ඇගේ අවශ්‍ය දිගුරුණේ අක්ෂය වටා 0.6යි ට බසී.
නව භ්‍රමණ වේගය ගණනය කරන්න. මේ සඳහා ඔබ පාවිච්චි කරන මූලධර්මය මොකද්ද? කෝණික ගම්‍යතා මූලධර්මය. දැන් ළමයි මේ ක්‍රීඩිකාව මුලින්ම මේ කකුල් ඈත් කරගෙන හරි කරගෙන නේ කකුල් ඈත් කරගෙන තමයි කරපින්නේ. හරි. කකුල් ඔහම හරි ඔයගොල්ලෝ ගන්න ගන්න. මෙහෙම මේක වටාම කරගෙනවා කකුල් අත් ඈත් කරගෙන. හරිද? දැන් මෙහෙම කැරක් ඉන්නවා. දැන් මෙයා කරගෙන භ්‍රමණාක්ෂි වෙන්නේ. අයිස් තට්ටුවක් මත කරගෙන්නේ. ඝර්ෂණ බල නැහැ. බාහිර ව්‍යාවර්ත නැහැ මෙතනින් ඈ. භ්‍රමණාක්ෂි වටා ව්‍යාවර්තයක් එල්ල වෙන්නේ නැහැ. හරි අයිස් තට්ටු මත නිකන් ලෙස්සන සුමත පුෂ්ඨයක් මත එයා කැරක් ඉන්නවා. දැකලා ඉතින් මේ වගේ ක්‍රීඩාවල ජිම්නාස්ටික් වල එහෙම කරගෙන එක දැන ක්‍රීඩිකාවන් හරි භ්‍රමණාක්ෂි වටා කරගෙනවා. භ්‍රමණාක්ෂි වටා මෙයාම කරගෙනවා. හරි කොච්චර කෝණික ප්‍රවේගයෙන්ද? තප්පරයට වට. තප්පරයට රේඩියන් වලින් නෙමෙයි දීලා තියෙන්නේ. මෙයා කරගෙන කෝණික ප්‍රවේගයේ තප්පරයට වට 2.4යි. තප්පරයට වට. දැන් මෙහෙම කැරක් කීදී ළමයි මෙයා මේ දෙහත් දැන් අත් දෙකයි කකුල් දෙකයි හරි මෑත් හයියෙන් කරගෙනවා කියන්නේ. හරි මේ ඉස්කෝලේ ඔයගොල්ලන් මේ කරගෙන පුටුකුත් තියෙනවා මේක ආදර්ශනය කරලා බලන්න පුළුවන් මේ සංස්කෘතික නීමේ හරියටම හරියනවා. හරි මෙයා කකුලුයි ඈතුයි මේ කකුලුයි අතුයි ඈත් කරන් කරගෙනවා. හරි ඔහම කරගෙනවා. හරි ඔහම කැරක් ඉද්දි එයා අර ඈත් කරගත්ත කකුලයි අතුයි ඔහම ශරීරයේ දෙසට ලං කරගන්නවා. එහෙම ලං කරගත්ති ළමයි මෙයාගේ භ්‍රමණාක්ෂි මෙන්න භ්‍රමණාක්ෂි. භ්‍රමණාක්ෂි වටා අවස්ථිත කූර්ණේ මොකද වෙන්නේ? දැන් අත් සහ කකුල් ඔහම ළඟට ලං කරද්දී බාහිර ව්‍යාවර්තයක් ඉදෙන්නේ නැහැනේ. නේ ඝර්ෂණ බලත් නැහැ. එක තැන කරගෙන්නේ. එහෙනම් කෝණික ගම්මිතාවයේ වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ. හැබැයි ළමයි අත් සහ කකුල් ලං කරද්දී දේහය වෙතට අවස්ථිත කූර්ණේ අඩු වෙනවනේ. නේ? හරිද? මෙයා අත් සහ කකුල් නේ ශරීරයේ වෙතට ඔහම ලං කරාගත්තා කැරකිද්දී. එතකොට මෙයාගේ අවස්ථිත කූර්ණේ කලින්ට වඩා දැන් අඩු වෙනවා. එතකොට කෝණික ප්‍රවේගය මොකද වෙන්නේ ළමයි? කලින්ට වඩා මොකද වෙන්නේ? වැඩි වෙනවා. I අඩු වෙද්දී කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. ඉතින් අපි මෙතන දාමු කෝණික ගම්මිතා සංසිද්ධික නියමනේ I1 ω1 සමානයි I2 ω2. පෙර අවස්ථිත කූර්ණේ I. පෙර කෝණික ප්‍රවේගයේ මම මෙතන තප්පරයට රේඩියන් කරන්න ඕනේ නැහැ දෙපැත්තෙම එකම එකකින් ඉඳලා. I2 0.6යි Iට බැස්සලු මෙයාගේ අවස්ථිත කූර්ණේ භ්‍රමණාක්ෂය වටා. මොකද ස්කන්ධ ව්‍යාප්තියේ ස්කන්ධවල ආගයන් වෙනස් වුනේ නැහැ. ස්කන්ධ ව්‍යාප්තියේ තියෙන දුර අඩු වුණා භ්‍රමණාක්ෂය දා. I වල ඉඳන් 0.6ට I බැස්සා. I අඩු වුණා. Iට වඩා 0.6යි අඩුයිනේ. වතාවක් දැන් කෝණික ප්‍රවේගය ω2. I කැපිලා යනවා මෙතන 2.4 වෙදීම 0.6 කියන්නේ කීයද? 4ක් එන්නේ තප්පරයට වට. අර බලන්න මෙයාගේ කෝණික ප්‍රවේගය වැඩි වෙලා තිනවා තප්පරයට වට 4ක් දක්වා. හරි. දැන් එතකොට ළමයි මෙතන භ්‍රමණ ජාලක ශක්තිය වැඩි වීමකුත් වෙනවා. නේ? හරි ප්‍රවේගය වැඩි වෙලා දැන් අවස්ථිත කූර්ණේ අඩු වුණා භ්‍රමණ ජාලක ශක්තිය යම් තාක් දුරකට මුලින් තිබ්බට වඩා වැඩි වීමකුත් වෙනවා. හරි. ඒ වැඩි වීමට හේතුව තමයි දැන් මෙයා අර ඈත තිබ්බ අත් සහ කකුල් දේහය වෙතට ලං කරද්දී අපි බලයක් යොදලා මේවා ලං කර ගන්නවානේ. ලං කරගද්දී ළමයි බල කූර්ණේ ඉන්නේ නැහැ. භ්‍රමණාක්ෂිය වට අමුතුවෙන් බාහිරින් බල කූර්ණේ ඉන්නේ නැහැ. අභ්‍යන්තර බල කූර්ණ බල තිබ්බට ගැටලුවක් නැහැ. බාහිර ව්‍යාවර්ත තමයි යෙදෙන්න බැරි. බාහිර ව්‍යාවර්තයක් ඉදනොත් පෙර කෝණී ගම්මිතාවයයි පසු කෝණී ගම්මිතාවයයි සමාන වෙන්නේ නැහැ. දැන් අපි හදන ගණන් වල අපිට එහෙම ගණන් එන්නේ නැහැ. අපි කරන්නේ මේ දෙක සමාන කරලා තමයි හදන්නේ. බාහිර ව්‍යාවර්ත නැහැ. අපි හැබැයි දේහයේ වෙතට මේ අත් කකුල් ලං කරද්දී අපි කාර්යයක් කරනවානේ. ඒ කරන කාර්යයෙන් එන ශක්තිය මා තුල ගබඩා වෙලා මගේ භ්‍රමණ ජාලක ශක්තිය වැඩි වීමක් වෙනවා. හරි ශක්තිය වැඩිවීමක් වෙලා නැහැ. හරි අපි කරන කාර්යයෙන් තමයි මේ ශක්තිය වැඩි වීමක් වෙලා තියෙන්නේ. හොඳයි ඉතින් ඒක වගේ ගණන් කීපයක් අපි බලමු ඉක්මනට. ප්‍රශ්නාංක 12. තම අක්ෂය වටා කෝණික ප්‍රවේගය 80ක් වූ තප්පරයට රේඩියන් භ්‍රමණය වන තාරකාවක ස්කන්ධය එහි මුල් අරයෙන් 4න් 3ක අරයක කේන්ද්‍රයේ දෙසට ව්‍යාප්තිය අඩු කරගත්තේ නම් එම තාරකාවේ නව කෝණික ප්‍රවේගය සොයන්න. දැන් තරුවක් නේ ගෝලීය වස්තුවක් නේ ඝන ගෝලයක්. එයා දැන් භ්‍රමණය වෙමින් තියෙනවා. හරි. එතකොට මේ භ්‍රමණය වන තාරකාව එයාගේ ස්කන්ධය ළමයි මොනවා කරගෙනද? තම අක්ෂයේ දෙසටනේ කේන්ද්‍ර කරගෙන තියෙනවා. හරි. එතකොට දැන් මේ තරුවක් ගත්තොත් සාමාන්‍ය වගේ දේවල් වෙනවා. තරුවක් කාලයත් එක්කනේ. හරි. තරුවේ අරේ අඩුවීමක් වෙන්න පුළුවන්. මොකද යාගේ අපි ගත්තොත් මේ වගේ හරි සංකෝචන වීම වෙන්න පුළුවන්. හරි සමහර තාරකාවල එහෙම වෙනවා.
හරි ඈත තිබ්බ ස්කන්ධ ව්‍යාප්තියට ලං කර ගන්න පුළුවන්. ලං කරගෙන අරේ අඩු කර ගන්නවා ස්කන්ධ මුළු ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ යාගේ ඝනත්වය යා වැඩි කර ගන්නවා. මෙයා දැන් කැරේ තිබ්බ කෝණික ප්‍රවේගය කීයද? හරිද? මුළු කෝණික ප්‍රවේගය 80යි. තප්පරයට රේඩියන්. හරි? මෙයාගේ අරේ ඔම කැරේ තිබ්බ තරුව තාරකාව භ්‍රමණය වෙමින් තිබ්බා. මෙහෙම තියෙන තරුව මේ ස්කන්ධ ව්‍යාප්තිය Taman දෙසට ලං කර ගන්නවා. ඒ කියන්නේ මෙයාගේ ස්කන්ධය එක තැනකට ඒක රාශී කර ගන්නවා. අරේ අඩු වෙනවා එතකොට. දැන් අරේ කොච්චරක් වෙනවද මුලින් අරේ 4න් 3ක් විතර වෙනවා. 4න් 3යි අරේ. හරි දැන් කරගෙන කෝණික ප්‍රවේගයේ ඔමේගා 2 නේ. අපි ගහන්නේ දැන් කරගෙන කෝණික ප්‍රවේගයනේ. මුල් අරෙන් 4න් 3ක් දක්වා අඩු කරගත්තා. හරි. එතකොට දැන් මේකේ ළමයි අපිට මේකේ බාහිර ව්‍යාවර්තයක් එන්නේ නැහැ නේ. වෙන කවුරුත් බාහිර බලය දන්නේ නැහැ නේ. මේව තල්ලු කරන්නේ. මේ අරය අඩු කරගද්දි කවුරුත් බල දුරු නැති කරන්නේ නැහැ නේ. හරිද? එතකොට මේ තරුව මත බාහිර ව්‍යාවර්තයක් නැහැ. එහෙනම් මෙයාගේ ළමයි පෙර කෝණික ගම්‍යතාවය I1 ඔමේගා 1 සමානයි පසු කෝණික ගම්‍යතාවයට. හරි. දැන් මට කියන්න ඝන ගෝලයක අක්ෂයක් වටා අපි දන්නවා අවශ්‍ය දිගුවන ලියන්නේ කොහොමද? ඝන ගෝලයක 5න් 2යි හරි m r වර්ග. නේ m r වර්ග. වතාවක් කෝණික ප්‍රවේගය 80යි. හරි. I2 දැන් පසු අවශ්‍ය දිගුවන්නේ නේ. එයාගේ අරේ අඩු වෙනවා ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ 5න් 2යි m. එතකොට අරේ දාන්න වෙන්නේ 4න් 3යි r වර්ගය. වතාවක් කෝණික ප්‍රවේගය ඔමේගා 2. හරි m කැපිලා යනවා මෙතන. හරි 5න් 2 කැපිලා යනවා නේ. හරි මෙතන එතකොට එන්නේ r වර්ග වතාවක් 80 සමානයි මෙතන 3 වර්ගය 9යි 4 වර්ගය 16යි. r වර්ග වතාවක් ඔමේගා 2. r වර්ග කැපිලා යනවා. හරි මෙතන 80 වරක් 16 බෙදීම 9 නේ. ඔක නෙන්නේ. හරි ඔමේගා 2ට. ඔතනින් ඔයගොල්ලන්ට සුළු කරලා ගන්න පුළුවන්. හරිද? ඔතනින් සුළු කරලා ගන්න. හොඳයි. ඊළඟට හරි ප්‍රශ්නාංක 13 ඉක්ම කරන්න. කැරගෙන පුටුවක වාඩි වී සිටින ළමයෙක් තම අත් දෙක මීටර් 2ක දුරකට ඈත් කර කිලෝග්‍රෑම් 5 බැගින් වූ ස්කන්ධ දෙකක් අත් දෙකේ තබාගෙන තප්පරයට රේඩියන් 20ක කෝණික ප්‍රවේගයකින් ළමයා ස්කන්ධ දෙක සහ පුටුව යන පද්ධතියේ ස්කන්ධ කේන්ද්‍රය හරහා යන අක්ෂයක් වටා භ්‍රමණය වේ. ළමයා සහ පුටුවේ ස්කන්ධ එම අක්ෂය වටා අවශ්‍ය දිගුර්ණය 10ක් වේ. ළමයාගේ සහ පුටුවේ විතරක් හරි අල්ලන් ඉන්න අර බාර දෙකේ අපි අවශ්‍ය දිගුර්ණ වෙනම ගන්න වෙනවා. දැන් ළමයා එම ස්කන්ධ දෙක අතර පරතරය මීටර 1ක් දක්වා තමා ලෙසට ලං කරගත්තලු. ඔහුගේ නව භ්‍රමණ වේගය අහනවා. ළමයි මේවා අපිට ඉස්කෝලේ කරලා බලන්නත් පුළුවන්. ඔයගොල්ලන්ගේ ලැබ් එකේ මේ පුටුව තියෙනවා. කැරගෙන පුටුව. හරි කැරගෙන ඉන්නේ. හරි. මේක හොඳට කැරගෙන පුටුවක්. ඔය සමහර ඒවල නම් මලකඩ ගාලා ඇති. හරි මලකඩ තිබ්බොත් එහෙම අර බාහිර ව්‍යාවර්ත එනවනේ. කැරගෙන යක්ෂය වටා. හරි ඒවා තියනවා නම් මලකඩ තට්ටු කරලා ගන්න තේල් දාලා. හරි. දැන් අපි ඉස්කෝලේ යන කාලෙත් අපි ওই පරීක්ෂණ කරලා තියෙනවා. හරි මේ වගේ පුටුවක් පොඩි පුටුවක් අර මේ සමහර රෝද මේ කියන්නේ කැරගෙන පුටු තියෙන්නේ. හරි ඊට වඩා මේක හොඳට කැරගෙනවා. අර භ්‍රමණාක්ෂය හොඳට සුමටව හදලා තියෙන්නේ. හරි ඒ පුටුවට නැග ගමන් නිකම්ම කැරගෙන්න ගන්නවා. කවුරුහරි තල්ලුවක් දුන්නොත් එහෙම අයියෙන් කැරගෙනවා. හරි කැරගිලා හැදෙන්නත් පුළුවන්. හොඳයි. එතකොට මේ පුටුවේ මෙයා ඔහම දැන් ඉඳගෙන ඉන්නවා. හිතන්න මේ තියෙන ඔය භ්‍රමණ පුටුව. හරි සුමට අක්ෂයක් වටා තමයි කැරගෙන්නේ. මෙයා දැන් මේ පුටුවේ ඔහම ඉන්නකොට හරි මෙහෙම අපි ඉඳගෙන හරි හිටගෙන හරි ගමන්නේ. හරි දැන් මේ පුද්ගලයාගේ හරි පුද්ගලයාගේ සහ පුටුවේ මේ භ්‍රමණාක්ෂය වටා අවශ්‍ය දිගුර්ණේ 10යි. ඒ දෙන්නගේ අවශ්‍ය දිගුර්ණේ kgm වර්ග. හරිනේ. එතකොට දැන් මෙයා ආරම්භයේදී බාර දෙක තියන් ඉන්නේ කොච්චර දුරින්ද? බාර දෙක තියන් ඉන්නේ ළමයි මීටර් 2ක පරතරයක ඉන්නේ. එතකොට මෙතන ඉඳන් මීටර් 1යි මේ පැත්තටත් මීටර් 1යි. කිලෝග්‍රෑම් කීයේ පඩියක්ද? හරි අර ජිම් වල තියෙන ස්කන්ධනේ කිලෝග්‍රෑම් 5ක් බැගින් වූ ස්කන්ධ දෙකක්. හරි. දැන් මෙයා කැරගෙන මේ වෙලාවේ කැරකිට ඉන්නවනේ. පුටුවයි මේ ඔක්කොම දැවම කැරගෙනවා. හරි පුටුව කැරගෙද්දි මෙයාත් කැරගෙනවා. මෙයාත් වෙනම කැරගෙන්නේ නැහැ. එකට කැරගෙන පද්ධතියේ. හරි කොච්චර කෝණික ප්‍රවේගයෙන්ද? ඔමේගා 1 20යි නේ. තප්පරයකට රේඩියන්. ළමයා සහ පුටුවේ අවශ්‍ය දිගුර්ණේ ළමයාගේ ස්කන්ධ සහ පුටුවේ ස්කන්ධ වලින් එන අවශ්‍ය දිගුර්ණේ මේ අක්ෂය වටා 10යි. මෙන්න මේ ස්කන්ධ දෙක කිලෝග්‍රෑම් 5 ස්කන්ධ දෙකක් තියෙනවා. හරි. ඔය ස්කන්ධ දෙකනොත් අවශ්‍ය දිගුර්ණයක් එනවා. ඊට පස්සේ මේ ළමයා පොඩ්ඩක් මේ ස්කන්ධ දෙක ලං කර ගන්නවා. හරි. මේසේ ඔය ටික අරගෙන මේසේ කොහොමද තියෙනවා. මේ ස්කන්ධ දෙක එයා ලං කර ගන්නවා කොච්චර පරතරයකටද?
හරි මීටර එකක පරතරය. ඒක මේ පැත්තෙන් 0.5 මීටර මේ පැත්තෙන් 0.5 මීටරනේ භ්‍රමණාක්ෂය නම් භ්‍රමණාක්ෂය. දැන් කරගෙන කෝණික ප්‍රවේගය තමයි අහන්නේ. කිලෝග්‍රෑම් 5 ස්කන්ධ දෙක. ළමයි මේකෙත් දැන් මොකද්ද? දැන් මෙයා ස්කන්ධ දෙක කොහොම ලං කරගත්තා කියලා බාහිර ව්‍යාවර්ත එන්නේ නැහැ නේ. අභ්‍යන්තර ව්‍යාවර්තාවත් ඒවා කැපිලා යනවා. බාහිරින් ව්‍යාවර්ත කවුරුත් ඒවා එල්ල කරන්නේ නැහැ. මෙයා මත නේ මේ වස්තු පද්ධතිය මත බාහිරින් ව්‍යාවර්ත ඇති වෙන්නේ නැහැ. එතකොට අපිට දැම්ම හැකි නේ මොකද්ද? කෝණික ගම්‍යතා සංසිඳික නියම. I1 I2 I1 omega 1 සමානයි I2 omega 2. වස්තු කියන්නේ මෙයා ලං කරන්න කලින් තිබ්බ කෝණික ගම්‍යතාව ලියද්දී වස්තු පද්ධතියේ අවශ්‍ය දිගුරුණ ලියුවොත් පුටුව සහ ළමයාගෙන් එනවා 10ක්. මෙන්න මේ ලක්ෂී ස්කන්ධ දෙකක් ලෙස සලකන්න. මේ ස්කන්ධ දෙක මේ ලක්ෂී ස්කන්ධයෙන් අවශ්‍ය දිගුරුනේ mr වර්ගනේ. 5 වරක් 1 වර්ගය. මෙයාගුණුත් 5 වරක් අරය 1යි භ්‍රමණාක්ෂය නම් 1 වර්ගය. ඔන්න ළමයි පද්ධතියේ පෙර අවශ්‍ය දිගුරුනේ වැඩි කරන්න කෝණික ප්‍රවේගය කීයද 20. ඔන්න දැන් එනවා පද්ධතියේ පෙර කෝණික ගම්‍යතාවය. සමානයි පසු කෝණික ගම්‍යතාවය ලියද්දී පසු අවශ්‍ය දිගුරුනේ ළමයා සහ පුටුවෙන් එන එක 10මනේ. ස්කන්ධ දෙක ලං කරාම ළමයි මේවා ලක්ෂී ස්කන්ධම තමයි වෙනස් වෙන්නේ. එතකොට 5 වරක් අරේ වර්ගේ 0.5 වර්ගේ. ආයි මෙතනත් 5 වරක් මේ පද්ධතියේම ගන්න ඕනේ අවශ්‍ය දිගුරුනේ 0.5 අරේ වර්ගේ. වතාවක් දැන් කෝණික ප්‍රවේගය කරගෙන ඔමේගා 2. ඔතන ළමයි ඔයගොල්ලෝ ගණන් හදලා බලන්න ඔමේගා 2ට එන්නේ වැඩි හරියක්. ඇයි අවශ්‍ය දිගුරුනේ අඩු වුණාම ළමයි කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. කෝණික ප්‍රවේගය වැඩි වුණාට අවශ්‍ය දිගුරුනේ අඩු වෙද්දි කෝණික ප්‍රවේගය වැඩි වුණාට කෝණික ගම්‍යතාවය මුල්ලා ගේනම සමානයි. මේ දෙකේ ගුණිතය සමානයි ළමයි මේ දෙකේ ගුණිතයද. ඔමේගා 2 ඔතන සුළු කරාම එන්න ඕනේ 32ක් එනවා තප්පරයට රේඩිය. මේක ඔයගොල්ලන්ට සරලව කරලා බලන්න පුළුවන් කරාද දෙරේ වැඩි වෙනවා කියලා. හරි ඔයගොල්ලෝ මේ පුටු ඉඳගෙන හරි කිලෝග්‍රෑම් එකේ හරි දෙකේ හරි පඩි දෙකක් අරගෙන නේ පහේ පඩි ඕනෙත් නැහැ. හරි හිතන්නකෝ මේ තියෙන පඩි දෙක කියලා ඔයගොල්ලෝ කැරගෙන පුටුවේ ඉඳ ගන්නවා. හරි හිටගෙන හරි ඉන්නවා. ඉතල පඩි දෙක අරගෙන ඔහම අත් දෙක ඈඩ් කරනවා. හරි අත් දෙක ඈඩ් කරන්න. ඈඩ් කරලා කාට හරි කියන්න පොඩි තල්ලුවක් කියන්නේ කරවන්න කියලා. හරි යා හිමීට පොඩි තල්ලුවක් දුන්නාම ඔයාලව කැරගෙන ගන්නවා. ඔහම කැරගෙන ගන්නවා. රෝද පුටුවත් එක්ක ඔයගොල්ලෝ වෙනම කැරගෙන්නේ නැහැ. රෝද පුටුව මත. රෝද පුටුව කැරගෙද්දී අර කැරගෙන රෝද පුටුවක් තියෙන්නේ. හරි කැරගෙන පුටුවක්. ඒක මත ඔයගොල්ලෝ ඉඳගෙන හරි හිටගෙන හරි මෙහෙම ස්කන්ධ දෙකක් අරගෙන පඩි දෙකක් යාළුවෙක්ට කියන්න පොඩි තල්ලුවක් දෙන්න කියලා. තල්ලු කරනවා කියලාම ඒක තල්ලු කරලා දන්නේ නැහැ. චුටි කරගවන්න කියන්න. ඒක කැරගෙන ගන්නවා. කැරගෙන අතතුර ඔයගොල්ලෝ මේ දෙක ලං කරන්න. මේ දෙක ලං කරන්න තේරෙනවා ඔයගොල්ලන්ට කැරගෙන වේගෙ එන්න වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ ළමයි අවශ්‍ය දිගුරුනේ අඩු වෙනවනේ පද්ධතියම ලං කරද්දී. ස්කන්ධ ව්‍යාප්තිය දුර අඩු වෙද්දී පද්ධතිය අවශ්‍ය දිගුරුනේ අඩු වෙන හින්දා මොකද වෙන්න ඕනේ? කෝණික ගම්‍යතාවය සංසිඳිකව තියාගන්නත් ඕනේ. ඒකෙන්ද I අඩු වෙද්දී ඔමේගාගෙන් වැඩි වෙලා ඒ දෙකේ ගුණිතය නියතයක්ව තියාගන්න පුළුවන්. I අඩු වෙද්දී ඔමේගා වැඩි වෙනවා. I වැඩි වුණොත් ඔමේගා අඩු වෙනවා. ඉතින් ඕක තමයි ළමයි දැන් අපිට ගණන් වල හදද්දී දාන්න තියෙන මූල ධර්මය. හොඳයි අපි ඔතනින් පස්සේ කොටස් වලට එමු. හොඳයි ළමයි ප්‍රශ්නාංක බලන්න 14 තියෙන්නේ අර මේ වගේ සුමඩ අක්ෂයක් වඩා කරගෙන මේසයක් මත ඉන්න ළමයි කරගෙන්නේ ආරම්භයේදී මේස නිශ්චලයි ළමයාත් නිශ්චලයි. මේ ළමයා මේ කෙළවරේ ඉන්නවා මේස ස්කන්ධ කිලෝග්‍රෑම් මේ මේසේ අවශ්‍ය දිගුරුනේ kgm වර්ග 20යි මේ අක්ෂය වඩා මේසේ අවශ්‍ය දිගුරුනේ මේසේ අරේ මීටර 2යි ළමයාගේ ස්කන්ධේ කිලෝග්‍රෑම් 40යි දැන් මෙහෙම යන කියන්නේ ළමයා ළමයි පයින්නවා කියනවා තප්පරයට මීටර 5ක ප්‍රවේගයෙන් හරි මේ ධාරයට සමාන්තරව ඒ ආරම්භයේදී දැන් මේ මේසේ මත ළමයා ගොඩ වෙලා ඉන්නවා දැන් මේ මේසේ නම් හරි මේසේ මෙහෙම අක්ෂයක් වටා හයි කරලා දෙන්නේ කරගෙන පුළුවන් විදිහට බලපූර්ණ ඉන්නේ නැහැලු නිදහසේ ඔහම කරගෙන්න පුළුවන්. මේසෙම නිශ්චලව ඉන්නවා ළමයා මේ කොනේ ඉන්නේ. මීටර 2ක් දුරින්. අර ඒ මීටර 2යිනේ. ළමයා ඔහම එකපාරට පයින්නවා තප්පරෙට මීටර 0.5කින් ඉස්සරහට. මේසෙන්. පයින්වත් එක මොකද වෙන්නේ? ළමයා මෙහාට ගැම්මක් අරගෙන බලයක් අරගෙන පයින්නවනේ. පණිද්දි මේසෙ මත මෙහාට බලයක් එනවා. අර පද්ධතියම ගත්තාම ළමයි මොකද වෙන්නේ? ළමයා මත ඇති වෙච්ච බලයයි මේසෙ මත ඇති වෙච්ච බලයයි කැපිලා යනවානේ. එතකොට මේසෙ මත ඇති වෙච්ච බලයෙන් මෙහාට ගූර්ණයක් එනවා. මෙහාට කරගෙන හදන්නේ ඒක තමයි ළමයා මත මෙහාට පරිදි ගූර්ණයක් එනවා බලේ වතාවක් මේ අක්ෂීණ. මේ දෙක කැපිලා යනවනේ. පද්ධතියම ගත්තාම මෙයා මත එන ගූර්ණයයි ළමයා මත එන ගූර්ණයයි විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. පද්ධතිය මත සම්ප්‍රයුක්ත බල ගූර්ණයක් නැහැ. එහෙනම් කෝණික ගම්‍යතා සංසිඳීමේ දැන් නැහැ. හරි පද්ධතිය මත බල තිබ්බට බල ගූර්ණ තිබ්බට ගමක් නැහැ. සම්ප්‍රයුක්ත බල ගූර්ණයක් නැති වෙන්න ඕන. මතකද රේඛීය ගම්‍යතා සංසිඳීමේ දාද්දිත් එහෙමනේ. පද්ධතිය මත බල තිබ්බට ගමක් නැහැ. සම්ප්‍රයුක්ත බලයක් එතන නැති වෙන්න ඕනේ. මෙතන පද්ධතිය මත බල ගූර්ණ තිබ්බට කමක් නැහැ. පද්ධතිය මත සම්ප්‍රයුක්ත බල ගූර්ණයක් තියෙන්න බෑ. එහෙමනම් මේ ළමයා පනින්න පෙරයි
පැන්නට පස්සේ මේ පද්ධතියේ කෝණික ගම්‍යතාව මොකද වෙන්නේ? සමාන වෙන්න ඕනේ. I1 omega 1 සමානයි I2 omega 2. හරි දැන් ආරම්භයේදී ළමයි ළමයාත් නිශ්චලයි මේසෙත් නිශ්චලයි. එහෙනම් පද්ධතියේ ආරම්භක කෝණික ගම්‍යතාවය බිඳුවයි. එහෙනම් පස්සේ කීයමද? බිඳුවක් වෙන්න ඕනේ. හැබැයි ළමයා මෙහාට පනිද්දී එයාගෙන් එනෝනේ කෝණික ගම්‍යතාවයක් මේ පැත්තට මේ අත පැත්තට. ඒක අපි ලියුවේ හැකි රේඛීය ගම්‍යතාවයේ කූර්ණි. MV වතාවක් R. හැබැයි මේසෙ කරගෙන්නේ අනිත් පැත්තට කරගෙන හදන්නේ. එයාගෙන් එන කෝණික ගම්‍යතාවය ඍණ I omega. හරි I omega. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතන ඍණ I omega මේ පැත්තට ගන්න. මේ පැත්තේ MV R. දැන් ආදිසි කරන්න මේසේ අවශ්‍ය දිගුරුනි 20යි. එයා කරගෙන හදන කෝණික ප්‍රවේගය omega ළමයා පැන්නට පස්සේ. හරි මෙතන M ස්කන්ධ ළමයාගේ 40යි. රේඛීය ගම්‍යතාවයේ කූර්ණි දාලා තින්නේ ප්‍රවේගය 5යි. අරය 2යි. ඉතින් ඔතනින් ඔයගොල්ලන්ට omega ගන්න පුළුවන්. හරි 20ට 1යි 40ට 2යි. මෙතන කී දෙන්නේ? 20යි. තත්පරයට රේඩියන් ඔන්න ළමයා පැන්නට පස්සේ මේසේ අර පැත්තට කරගෙන ගන්න කෝණික ප්‍රවේගය. 15 වෙනි ගානේ තියෙන ළමයි ඕකේ අනිත් පැත්ත. ඉතින් නිශ්චලව තියෙන ওই මේසෙට ළමයා දුවගෙන ඇවිල්ලා ගොඩ වෙනවා. මේකේ තිබ්බ පැන්නනේ නිශ්චලව හිටිය ළමයා මේසෙ මත පැන්නා. මේකේ තියෙන කිලෝග්‍රෑම් 20ක ළමයේ හරිද? කිලෝග්‍රෑම් 20ක ළමයේ දුවගෙන ඇවිල්ලා හරිද? මේසෙට ගොඩ වෙනවා. 10ක ප්‍රවේගයෙන්නේ අර මේසෙටම. 10ක ප්‍රවේගයෙන් තමයි දුවගෙන එන්නේ. හරි. එතකොට ළමයි දැන් මෙතන බලන්න ආරම්භයේදී මේසෙ නිශ්චලයි. දැන් ළමයා දුවගෙන ඇවිල්ලා මේකට පණිද්දී මේ දෙන්න අතර බල ඇතිලා බල පූර්ණ ඇති වුණාට කමක් නැහැ. මොකද මේ දෙක දිශාවෙන් ප්‍රතිවිරුද්ධින්ද කැපිලා යනවා. මෙන්න මේ අක්ෂය වටා මම කියන්නේ පෙර කෝණික ගම්‍යතාවය පද්ධතියේ. හරි. පෙර කෝණික ගම්‍යතාවය ගත්තොත් මේසෙ නම් නිශ්චලයි බිඳුවයි. ළමයාගෙන් එනවා අරේ මීටර 2යිනේ. ළමයාගේ ස්කන්ධය 20යි. රේඛීය ප්‍රවේගය 10යි නේ. හරි. යාගේ මේ පැත්තට එන්නේ. එතකොට 20 වරක් නේ ළමයාගෙන් එන කෝණික ගම්‍යතාවය MV වතාවක් ආන්නේ. හරි. ඔන්න ළමයාගේ පෙර කෝණික ගම්‍යතාවයෙන් මේසෙ පෙර කෝණික ගම්‍යතාවය බිඳුවයි. ඒ දෙක එකතුව තමයි පද්ධතියේ පෙර කෝණික ගම්‍යතාවය. සමානයි ළමයා මේකට පැන්නට පස්සේ මොකද වෙන්නේ? දෙන්නම එක පද්ධතියක් වෙනවනේ. තනි වස්තුවක් වගේ එනවනේ. ඒතර අවශ්‍ය දිගුරුනේ දාද්දී තැටි අවශ්‍ය දිගුරුනේ කීයද මේසෙ? 20යි. ළමයා නිකන් ලක්ෂී ස්කන්ධයක් වගේ මේක ගොඩුනාට පස්සේ ලක්ෂී ස්කන්ධයක අවශ්‍ය දිගුරුනේ MR වර්ගනේ. M කියන්නේ 20යි අරේ කීයද? 2යි. එනේ ළමයාගෙන් එන අවශ්‍ය දිගුරුනේ පැන්නට පස්සේ මේකට හරිද මේසේ අවශ්‍ය දිගුරුනේ දෙකම එකතු වෙලා එකම කෝණික ප්‍රවේගයකින් දැන් කරගෙන ගන්නවා මොකක් හරි ඔමේගා හරිද 2 ඔමේගා 2 හරි මෙන්න පෙර කෝණික ගම්‍යතාවය මෙන්න පද්ධතියේ පසු කෝණික ගම්‍යතාවය. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට ළමයාගේ ස්කන්ධ 20යි ප්‍රවේගය 10යි අරේ කීයද මීටර 2යි. හරි මෙතන 20 ධන හරි 20 වරක් දෙකේ වර්ගය 4යි වතාවක් ඔමේගා 2. ඔතනින් ඔයගොල්ලන්ට එනවා 80යි 20යි 100යි නේ ඔමේගා 2. මෙතන කීයද එන්නේ? 4 100 බෙදීම එතකොට 100 නේ. 4 100 බෙදීම 100. ඒ කියන්නේ 4 දෙන්නේ ඔමේගා 2 4යි මෙතන උත්තර කොට හදා ගන්න 4ක් ලෙස එන්න ඕනේ. තත්පරයට සමහර උත්තර වැරදියි ටියුට් එකේ දාලා දෙන උත්තර. හරි එකක් පොඩ්ඩක් තේරුම් ගන්න. ළමයා දුවගෙන එද්දි පද්ධතියේ මේ අක්ෂය වටා පෙර කෝණික ගම්‍යතාවයක් තියෙනවානේ. ළමයාගේ රේඛීය ගම්‍යතාවය වතාවක් ආරය. මේසෙ නිශ්චලයි. මේ කෝණික ගම්‍යතාවය තමයි ළමයා මේකට ගොඩ වුණාට පස්සේ තියෙන්න ඕනේ. ළමයා ගොඩ වුණාට පස්සේ මේක තනි එකක් වගේ. ඒ කියන්නේ තනි එකක් කියන තමයි මම මෙයාගෙන් එන අවශ්‍ය දිගුරුණයයි මේසෙන් එන අවශ්‍ය දිගුරුණයයි දෙකම ලියලා එකතු කරේ. මේසේ අවශ්‍ය දිගුරුණේ අක්ෂය වටා 20යි. ළමයා ලක්ෂී ස්කන්ධයක් හින්දා 20 වරක් අරේ වර්ගේ MR වර්ග දාන්න. මෙන්න දැන් පද්ධතියේ ගොඩ වුණාට පස්සේ මුළු අවශ්‍ය දිගුරුණේ වතාවක් කරගෙන පොදු කෝණික ප්‍රවේගය. හරි කෝණික ගම්‍යතාව සංසිද්ධි මූලධර්මේ දාන්න හරියට. ඊට පස්සේ තමයි ප්‍රශ්නාංක එතන 16. ඒකේ උඩ රූපේ තමයි එන්න ඕනේ. සුමට මේසයක් මැදින් ඇති සිදුරක් තුලින් යන අවිතරණි සැහැල්ලු තන්තුවක කෙලවරක 0.2 කිලෝග්‍රෑම් ස්කන්ධයක් ගැටගසා එය තප්පරයට 10ක කෝණික ප්‍රවේගයකින් අරේ සෙන්ටිමීටර 40ක් වූ වෘත්තාකාර මඟ භ්‍රමණය කරනු ලැබේ. තන්තු සෙමින් පහළට ඇද එම ස්කන්ධයේ භ්‍රමණාරයේ සෙන්ටිමීටර 20ක් දක්වා අඩු කරාව. දැන් අහනවා කැරගෙන කෝණික ප්‍රවේගය. හරි. දැන් උතරන් තමයි පද්ධතිය මත මේ බෝලේ මත අංශුව මත බාහිර ව්‍යාවර්තය ඉන්නේ. මේ වගේ කැටියක් නෙදීන්නේ මේසයක්. මෙතන සිදුරක් තියෙනවා. ඒ සිදුර තුලින් අපි මේ තන්තුව පහළට දාගෙන හරිද? මුලින් මෙයා කරගෙන්නේ මේසෙ මත අරේ සෙන්ටිමීටර කීයකද? 40ක් නේද? අරේ සෙන්ටිමීටර ඔව් 40ක් වන වෘත්තාකාර මාර්ගයක මේසෙ මත මේසෙ පුස්තේ මත සුමට මේසයක් කරගෙන්නේ. හරි?
මේසෙ මත මේසෙ කරගෙන්නේ නැහැ. මේසෙ ඔහොම තියෙනවා. මේසෙ මත මෙහෙම මැද සිතුරක් හදලා නුගලක් දාලා මේ නූලෙන් මේ අංශුව ගැට ගහලා නේ මෙතනින් අපි අල්ලන් ඉන්නවා. මේක ඔහොම කරකවනවා. පල්ලුවක් දුන්නාම මෙයා කැරගෙන කෝණික ප්‍රවේගය කීයද? 10යි. හරි ස්කන්ධේ 0.2යි නේ. කෝණික ප්‍රවේගය කැරගෙන 10යි. තප්පරයට රේඩියන්. ස්කන්ධේ 0.2 කිලෝග්‍රෑම්. අරේ සෙන්ටිමීටර 40. ඔහම දැන් මේසෙ මත සුමට මේසෙ යන්නේ. මේසෙ මත ඔහම කැරගෙනවා මෙයා. තන්තුවෙන් තමයි සම්බන්ධ කරනවා අපි අල්ලන් ඉන්නේ. ඊට පස්සේ මේක පහළට බලයක් දීලා මේ තන්තුවම පහළට අදිද්දි මේක කෙටි වෙනවනේ. කෙටි වෙලා මෙයාගේ අරේ කීය දක්වාද? අරේ සෙන්ටිමීටර R2. සෙන්ටිමීටර 20 දක්වා අඩු වුණාම දැන් මෙයා කැරගෙන කෝණික ප්‍රවේගය තමයි යහන්නේ මේස කුස්ටියේ මත. හරි. කලින් කැරගෙච්ච කෝණික ප්‍රවේගය දන්නවා. එහෙනම් අපිට දරන්න තියෙන්නේ දැන් මේක අදිද්දි බලයක් ආවට මේ බලයක් එනවා ආදිද්දි බලයක්. ඒකෙන් මේ භ්‍රමණ කේන්ද්‍රය වටා ගූර්ණයක් එන්නේ නැහැ නේ. මොකද භ්‍රමණ කේන්ද්‍රය හරහා මේ බලයේ දිශාව තියෙන හින්දා ආදිදි බලය. ලම්බ දුරක් නැති හින්දා බාහිර ව්‍යාවර්තයක් නැහැ. බල ගූර්ණයක් එන්නේ නැහැ. කේන්ද්‍ර බලයක් තියෙනවා මේ බලයේ තිබ්බට අදිද්දි ආදිදි බලයක් තියෙනවානේ. බලයේ තිබ්බට ළමයි අර කේන්ද්‍රය හරහා යද්දි බල ගූර්ණයක් ඇති වෙන්නේ නැහැ නේ. මේ වස්තුව මත කැරගෙන. එහෙනම් මෙයාගේ මොකක් වෙනවද? කෝණික ගම්‍යතාවයේ පෙර අවස්ථාවේ සහ පසු අවස්ථාවේ සමානයි. පෙර අවස්ථාවේ මෙයාගේ ළමයි අවස්ථි ගූර්ණය කීයද? ලක්ෂ්‍ය ස්කන්ධයක් ඉඳ m r වර්ගනේ. m 0.2යි අරේ කීයද? සෙන්ටිමීටර 40යි කියන්නේ 0.4යි මීටර. m r වර්ග. වතාව කෝණික ප්‍රවේගය 10යි. මේක සෙන්ටිමීටර 20ක් දක්වා අඩු කරාම අවස්ථි ගූර්ණය ස්කන්ධය 0.2යි අරේ 0.2යි නේ. සෙන්ටිමීටර 20යි කියන්නේ 0.2යි m r වර්ග මීටර. 0.2 වර්ගය. වතාවක් ඔමේගා 2. ඔතනින් ඔයගොල්ලන්ට දැන් කැරගෙන කෝණික ප්‍රවේගය 40ක් කියලා ඉයි. හරි. සුළු කරලා බලන්න තප්පරයකට රේඩියන් 40ක් කියලා ඉයි. පැහැදිලිද? හොඳයි. ඊට පස්සේ ප්‍රශ්නාංක අපි බලමු 18. හරි 18 එතන රූපේ තමයි තැටි දෙකක් තියෙන රූපේ උඩ කේන්ද්‍රය හරහා යන අක්ෂයේ වටා අවශ්‍ය ගූර්ණය 8ක් වුණ. ඒ තැටිය හරි තප්පරයට රේඩියන් 2ක කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වෙනවලු. ඉහත දණ්ඩ තුලින් යන පරිදි කේන්ද්‍රය හරහා අවශ්‍ය ගූර්ණය 4ක් වන B නම් තැටිය නිශ්චලතාවයෙන් සීරුවෙන් ඒ තැටිය මත වැටි A හා B තැටි දෙක තනි එකක් ලෙස ඇලී භ්‍රමණය වෙනවා නම් ඒවායේ නව කෝණික ප්‍රවේගය යනවා. හරි නේද? වත් සාමාන්‍ය දේවල් බහුවර්ණ වලට එහෙම විතරම ඇවිල්ලා තියෙනවා. පාස් පෙරස් වල ඔය වගේ ඒවා අහලා තියෙනවා. මම එක එක ගණන් ටයිප් රටා හදන්නේ මේ වලින් එන්න පුළුවන්. හොඳයි. දැන් මේකේ තමයි අර එක තැටියක් ඒ තැටියේ මුලින් ඒක කොහොම නිදහසේ භ්‍රමණය වෙමින් තියෙනවා. මෙන්න අක්ෂය කරගෙන. හරි ඔහම නිදහසේ භ්‍රමණය වෙමින් තියෙනවා. කරගෙන කෝණික ප්‍රවේගය 8යි. නේ අවශ්‍ය ගූර්ණේ 8යි කෝණික මේ කෝණික ප්‍රවේගය 2යි නේ. හරි 2යි නේ. හරි අවශ්‍ය ගූර්ණේ 8යි. ඔහම කැරක් කැරක තියෙනවා මේ තැටිය. හරි මේ තැටිය ඔහම කැරක් කැරක තියෙනවා. ඊට පස්සේ තව තැටියක් නිශ්චලව තියෙන තැටියක් ළමයි මේකත් එක්ක සම්බන්ධ වෙනවා. B තැටිය. එයා නිශ්චලව තින්නේ. එයාගේ මේ අවශ්‍ය ගූර්ණේ කීයද? I 4යි නේ. මේ ආරම්භක අවස්ථාව. හරි මෙයා තමයි ආරම්භයේදී ඔහම මෙහෙම කැරක් මේ තැටිය කැරගෙනවා. හරි ඔහම අක්ෂයක් තියෙනවා නේ. අක්ෂය වටා මෙහෙම කැරක් කැරක් තියෙද්දි තව B තැටියක් නිශ්චලව තියෙනවා. එයා සීරුවෙන් කියන්නේ එයා නිශ්චලව. නිශ්චලව වෙවිලා මෙයත් එක්ක එකට සම්බන්ධ වුණාම එකට ඇලුනහම දැන් කැරගෙන පොදු කෝණික ප්‍රවේගය අහන්න. තැටි දෙක එකට ඇලෙනවලු. හරි. ඔහම එකට ඇල්ලලා මෙයා B තැටිය මෙයා A තැටිය දැන් එකම පොදු කෝණික ප්‍රවේගයකින් කැරගෙන්න ගන්නවා ඔමේගා 2. මෙයා I1 මෙයාගේ අවශ්‍ය ගුණ මොකක් හරි I1 I2 හරි මොකක් හරි ගන්න. දෙන්නගේ අවශ්‍ය ගුණ ඔයගොල්ලන්ට එකතු කරගන්න වෙයි. අද නම් මට කියන්නේ මේ වෙලාවේ අර දෙක ඇලෙද්දි බාහිර ව්‍යාවර්තයක් නැහැ ළමයි. දැන් ඇලෙද්දි හරි මෙයයි අතර ඝර්ෂණ බල ඇති වෙන්න පුළුවන්. මෙයාගේ මේ එක පැත්තකට ඇති වෙනවා මෙයා මත මෙයාගෙන් අනිත් පැත්තට. අර විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒ දෙකෙන් එන බල පූර්ණ දෙකත් අක්ෂය වටා විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. කැපිලා යනවනේ. මේ පද්ධතිය මත සම්ප්‍රයුක්ත බල පූර්ණයක් හිටින්නේ නැහැ. එහෙනම් මට කියන්න තැටි දෙක එකට සම්බන්ධ වෙන්න කලින් පද්ධතියේ කෝණීය ගම්‍යතාවෙයි තැටි දෙක එකට සම්බන්ධ වුණාට පස්සේ පද්ධතියේ කෝණීය ගම්‍යතාවෙයි සමාන කරන්න පුළුවන් නේ. හරි. තැටි දෙක සම්බන්ධ වෙන්න කලින් පද්ධතියේ කෝණීය ගම්‍යතාවෙයි ඒකෙන් කීයක් ආවද? I 8යි කෝණීය ප්‍රවේගය 2යි. එකතු කිරීම. B ගෙන් බිඳුවයි නිශ්චලව තිබ්බා. මේ දෙක එකට සම්බන්ධ වුණාම ළමයි දැන් අවශ්‍ය දිගුණ ගත්තොත් මෙයාගේ 8යි මෙයාගේ 4යි. 8යි 4යි දැන් 12ක් වෙනවා. දෙන්නගේම අවශ්‍ය දිගුණ ගන්න. කැරගෙන කෝණික ප්‍රවේගයේ දෙන්නම එකම කෝණික ප්‍රවේගයකින් කැරගෙන්නේ ඔමේගා 2. ඉතින් මෙතන 8 වරක් 2 16යි 16 බෙදන්න 8යි 4යි 12යි. එතකොට කී දෙන්නේ? හරි 4 යට 3යි නේ. හරි සරල කරන්න
16ට 12යි කියන්නේ 4ට 3යි තප්පරයට රේඩියන්. තප්පරයට රේඩියන් 4ට 3යි. හරි. හොඳයි ඊළඟ ප්‍රශ්නාංක අපි බලමු ළමයි 19. ස්කන්ධයේ කැපිටල් M න. ඒකේ රූපේ තමයි අතන උඩ දණ්ඩක් සම්බන්ධ කරලා තියෙන්නේ. ස්කන්ධ කැපිටල් M න ඒකාකාර ලී දණ්ඩක් දිග LV. එය OED සුමටව ඇණයකින් අසව් කර සිරස්ස සමතුලිත වූ පසු ස්කන්ධය නේ සිම්පල් M න උණ්ඩයක් රූපේ පරිදි V වේගයෙන් තිරස්ස ඇවිල්ලා දණ්ඩේ පහළම කෙළවරින් වැදිලා දණ්ඩ තුල නතර වෙනවලු ඇලිලා පොළවයින් නැහැලු. එසේ සිම්පල් M ගැටීමෙන් පසු O හරහා ස්කන්ධය හා දණ්ඩේ පද්ධතියේ ආරම්භක කෝණික ප්‍රවේගය ගණනය කරන්න. හරි දැන් උතරත් චුට්ටක් බලන්න. මේ සිරස්ස අසව් කරලා දිනවා දණ්ඩක් හරි මැදින්. නේ මෙන්න දණ්ඩ හරි මෙහෙම අසව් කරලා දිනවා මේ උණ්ඩේ ඇවිල්ලා වදිනවා. නේ V ප්‍රවේගයෙන් ස්කන්ධ සිම්පල් M උණ්ඩේ. දණ්ඩ ආරම්භයේදී නිශ්චලව තියෙන්නේ. දණ්ඩේ දිග කැපිටල් M. ස්කන්ධ කැපිටල් M යා නිශ්චලව තියෙන්නේ අසව් කරලා සිරස්ස. හරිද? OED සුමටව අසව් කරලා තියෙන්නේ. දැන් මෙතන O හරහා ආන්නේ කෝණික ප්‍රවේගය. හරි. දැන් මේ ගැටෙන්න පෙරෙන්නේ මොහොතකට. ගැටුමින් පස්සේ මොකද වෙන්නේ? පොළා වරින්නේ නැහැ. සමහර ගණන්වල පොළා වරිනවා කියලා කියනවා. පොළා වරින්නේ නැත්තම් ළමයි මෙයා ඇවිල්ලා මේක වැදිලා ඇලෙනවා. ඇල්ලා මේ දෙන්නම පොදු කෝණික ප්‍රවේගයකින් කැරගෙන්න ගන්නවා. ඕකනේ වෙන්නේ. නේ? එතකොට දැන් මෙතන මේ දෙක හැප්පෙද්දි බල ඇති වෙනවා. මෙයාගෙන් මෙයා මත බලයක් එනවා, මෙයාගෙන් මෙයා මත බලයක් එනවා. මෙයාගෙන් එන මෙයාමත් මේ භ්‍රමණාක්ෂය වටා පූර්ණයක් එනවනේ F වතාවක් මෙතන දුරක් තියෙනවනේ. ඒක කැපිලා යනවා ළමයි මෙයාගෙන් මේ බලෙන් එන පූර්ණය. ඒකෙන්ද පද්ධතිය මතම පද්ධතියම ගත්තාම ළමයි සම්ප්‍රයුක්ත ව්‍යාවර්තයක් නැහැ. ව්‍යාවර්ත තිබ්බට පද්ධතිය මත සම්ප්‍රයුක්ත ව්‍යාවර්තයක් නැහැ. අන්න ඒක තේරුම් ගන්න. එහෙනම් අපිට මොකක් කරන්න පුළුවන්ද? කෝණික ගම්මිතාවේ අඩු වැඩි වෙන්නේ නැහැ. පද්ධතියේ මේක ඇවිල්ලා වදින්න කලින් කෝණික ගම්මිතාවේ සමානයි. වැදුනට පස්සේ පද්ධතියේ කෝණික ගම්මිතාවය. නේ? හරි. මරියට වදින්න කලින් කෝණික ගම්මිතාව ලියුවොත් දණ්ඩේ කෝණික ගම්මිතාවයක් එන්නේ නැහැ. නිශ්චලව තියෙනවා. උන්නෙන් එන කෝණික ගම්මිතාව ඒක ලියන්නේ රේඛීය ගම්මිතාවේ පූර්ණේ. ඒ වගේ වෙලාවක. MV වතාවක් R. නේ? R ට දැන් මෙහි මොකද්ද? මෙතන ඉඳන් මෙතන දුර L බෙදීම 2යි. L බෙදීම 2 දාන්න MV R. හරි. භ්‍රමණාක්ෂී නම්. ඔව්. හරි භ්‍රමණාක්ෂී නම් තියෙන දුර රේඛීය ගම්මිතාවේ පූර්ණේ. ඕක තමයි ළමයි පද්ධතියේ පෙර මුළු කෝණික ගම්මිතාව. සමානයි I2 පසු කෝණික ගම්මිතාවේ ගන්න දැන් දණ්ඩයි මේයි තනි එකක් ලෙස කරගෙන ඉඳලා එකම කෝණික ප්‍රවේගයෙන් පද්ධතියේ මුළු අවශ්‍ය දිගුනේ දාන්න. දණ්ඩේ අවශ්‍ය දිගුනේ භාගයයි හරි M L වර්ග මේ 12 එකයි ML වර්ග. දණ්ඩක් මැදින් හරිද අපි අසව් කරාම දණ්ඩක මධ්‍ය ලක්ෂ්‍ය වටා ඒකාකාර දණ්ඩක මධ්‍ය ලක්ෂ්‍ය වටා අවශ්‍ය දිගුනේ 12 එකයි ML වර්ග. එකතු කිරීම හරිද මෙයා ලක්ෂ්‍ය ස්කන්ධයක් මේ උණ්ඩිය ඇවිල්ලා වැදුනාට පස්සේ සිම්පල් M හරි මෙතන ඉඳන් මෙතන දින දුර L බෙදීම 2යි. එතකොට මෙතන ලක්ෂ්‍ය ස්කන්ධයක අවශ්‍ය දිගුනේ ML බෙදීම 2ගේ වර්ගය MR වර්ග. හරිද? ඔන්න තමයි දැන් පද්ධතියේ අවශ්‍ය දිගුනේ වතාවක් කරගෙන කෝණික ප්‍රවේගය. ඔමේගා 2 නේ. ඒකේ අපිට සංකේතයක් දීලා නැහැ. ඔමේගා මොකක් හරි 2 කියලා ගන්න. ඔමේගා. දෙකේ ඔක සුළු කරලා ඔමේගා 2 උත්තර කරා නම් හරි. හරි ඔමේගා 2 උත්තර කරා නම් අපිට උත්තරේ ගන්න පුළුවන්. පැහැදිලිද? ඔතනින් අපිට උත්තරේ එනවා. මේක දැන් බැරලාක් කරලා පොලා බයිනවා කිව්වනම් මොකද වෙන්නේ? පොලා බයිනවා කිව්වනම් එහෙනම් මේක දීලා නැහැ. සමහර ගණන් වල 2009 හෝ 8 ගානක දිනනවා එහෙම මේ ගානම රචනා ගානක ඇවිල්ලා මෙයා පොලා බයිනවා. පොලා බයිනවා අද කිසියම් ප්‍රවේගයකින්. මෙයා මෙයාට කරගෙන ගන්නවා ඔමේගා 2 කෝණික ප්‍රවේගයෙන්. එහෙම කිව්වනම් හරිද? එතකොට මේක දෙකක් ලෙසනේ ගන්න වෙන්නේ නේ. හරි එතකොට මේක එකතු කරන්න යන්න බෑනේ. මොකද මෙයා කරගෙන කෝණික ප්‍රවේගයෙන් නෙමෙයි මෙයා මෙහාට යන්න ගන්නේ ස්පර්ශීය ප්‍රවේගය වෙනස් වෙනවනේ 12 එකයි ml වර්ග වතාවක් මෙයා කරගෙන කෝණික ප්‍රවේගය ඔමේගා 2. ඔන්න මෙයාගෙන් එන කෝණික ගම්මිතාවේ මේ පැත්තට අවශ්‍ය දිගුනේ වතාවක් කෝණික ප්‍රවේගය. දැන් මෙයා එතකොට මේ පැත්තට මොකක් හරි v' ප්‍රවේගයෙන් යනවා කිව්වනම් එයාගෙන් එන්නේ මේ පැත්තට කෝණික ගම්මිතාවයක් හින්දා ඒක රින. දෛශිකයක් එක පැත්තකට කෝණික ගම්මිතාව දාන්න නම් අනිත් පැත්තට කෝණික ගම්මිතාව රින. එතකොට එන්නේ mv' ප්‍රවේගී ගම්මිතාවෙන් එන ගූර්ණය. mv' වතාවක් L බෙදීම 2. හරි. ඒ වගේ ලාවක එහෙම දාන්න පුළුවන් වෙන්න ඕනේ. දෛශිකෙ ඉන්න හොඳට හිතන්න. හොඳයි. එළම මෙයාලා විභාග ප්‍රශ්න හොඳ වෙනම කොහොමද past papers discussion කොහොමද 2011 2020 papers discussion කරමින් යනවා වෙනම past papers. හරි. ඊගෙනම දැන් මෙතන වීඩියෝ එකේ වෙනම past papers ප්‍රශ්න හදන්න යන්නේ නැහැ. මේවල ගණන් රටා ටික තමයි මම කියලා දුන්නේ වෙනම ටියුට් එකේ ගණන් එක්ක. හරි. හොඳයි. ඉතින් මෙතනින් ළමයි භ්‍රමණ චලිතය සම්පූර්ණ වෙනවා සියලු ගණන් රටා එක්ක මේ ටියුට් වල වැදගත් කරුණු.
හරි මේ ගම්මිතා සංසිතික මූලධර්මයත් එක්ක අපි දාලා තියෙනවා. හරි ජිම්නාස්ටික් ක්‍රීඩාවල ඔයගොල්ලෝ දැක්කද උඩ ඉඳන් පයින්නවානේ පහළට ලේ වගේ තැන්වල ඔයගොල්ලෝ දැක්කද ඒගොල්ලෝ ශරීරයේ හකුලවා ගත්තාමනේ. හරි උඩ ඉඳන් බිමට පනිද්දි වතුරට පයින්න අවස්ථා තියෙනවා. හරි ඒක ක්‍රීඩාවල පාවිච්චි කරනවා. එතකොට යාලා අර ගුලි වෙද්දි භ්‍රමණය වේගය වැඩි වෙනවා. ඒගොල්ලෝ කැරගෙන අක්ෂය වටා ස්කන්ධ ව්‍යාප්තිය දුර අඩු වුණාම අවශ්‍ය දිගුන්නේ අඩු වෙලා කෝණී ප්‍රවේගය වැඩි වෙන්න ගන්නවා. කෝණී ගම්මිතාවෙන් ඒතයි. අයි අඩු වෙද්දි ඔමේක වැඩි වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් උණ්ඩයක් යද්දි නේ උණ්ඩයක් යද්දි බයිසිකලයක් පැදලා යද්දි දැන් බයිසිකලයක එක තැන ඉද්දි පෙරලෙන්න හදනවනේ බැලන්ස් නැහැ. පැදගෙන යද්දි පෙරලෙන්නේ නැහැ. අර රෝද කැරගෙද්දි ළමයි ඇක්සල් එක ඔස්සේ දැන් රෝදි කැරගෙද්දි රෝදි ඔහම කැරි යද්දි එයාගේ ඇක්සල් එක හරහා තමයි කෝණී ගම්මිතාවේ දිශාව තියෙන්නේ. ඒ දිශාව එයා විනාශ කරගන්න අකමැත්තක් දක්වනවා. ඒකින්ද රෝදේ කොහටවත් පෙරලෙන්න ගන්න නැහැ. හරි ඔයාලා දෛශික ස්වභාවයත් එක්ක බලන්න වීඩියෝස් තියෙනවා. එක එක භෞතික අවස්ථා දැන් කුරුම්බක් තැඹිලි කරද්දි නේ දැකලාදී ඒගොල්ලෝ කන්නේ එක්කන නිකන් අතහැරියොත් මොකද වෙන්නේ ගෙඩිය නිකන් අතහැරියොත් අර උඩ පැත්තකින් වැටලා තැඹිලි ගෙඩිය කුරුම්බ ගෙඩිය පැලෙනවා හැබැයි යා කරකෝලා කල්ලා ඇරියොත් නේ දැකලාදී කරකෝලා කල්ලා අතරින්දි කරකෝලා තමයි අතරින්නේ මොකද කැරක් කැරකේදී ළමයි උඩ පැත්ත ගානට එනවා දිශාව වෙනස් වෙන්නේ කෝණික ගම්මිතාවේ දිශාව එයා වෙනස් කරගන්න හදන්නේ ගානට උඩ පැත්ත ඇවිල්ලා යනවාම බිම පැලෙන්නේ හරි වෙඩි තියද්දි උණ්ඩයක් යද්දිත් එහෙම උණ්ඩේ කැරක් කැර කියන්නේ. අර උණ්ඩේ බර නිසා පහළට යන්න හදන එක වළක්වන්න කෝණික ගම්මිතාවෙන් එක එල්ලේ දිශාව හදලා ඒ දිශාවටම යනවා. හරි ඒ වගේ ඒවා අපිට වැදගත්. හරි හොඳයි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. මෙතනින් භ්‍රමණ චලිත ඉවරයි. මම පස්සේ කොහොමත් පාස් වෙලස් ගණන් වෙනම හදනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. හොඳට වැඩ කරන්න. සුබ දවසක්. සිල් දෙනා. We'll go